හරි. එතකොට අපි දැන් මේ හැමෝම සම්බන්ධ වෙලා ඉන්නේ පාඨමාලාවේදී මොකක් කරගන්නද අපි මේ කොහොම හරි අන්තර්ජාලය භාවිතයෙන් මුදල් උපයන පාඨමාලාවක් තමයි පටන් ගන්න තියෙන්නේ. කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී ඕගොල්ලෝ දන්නවා අන්තර්ජාලය භාවිතා කරලා මුදල් හොයන්න පුළුවන් ක්‍රම විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ විශාල සංඛ්‍යාව අතරින් අපි ප්‍රායෝගිකව කරලා බලලා මුදල් හම්බ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳව අඳුනාගෙන තියෙනවා. මේවෙන් හොඳට මුදල් හම්බ කරන්න පුළුවන්, ඇත්තටම හම්බ කරන්න පුළුවන්. ඒ වගේම අපි කරලා තියෙනවා, මේක ප්‍රායෝගිකව කරලා තියෙනවා. ඒක නිසා අපි බය නැතුව මේක ඔයගොල්ලන්ට කියා දෙනවා. මේ දවස්වල අපි දන්නවා රටේ තියෙන තාත්තෙත් එක්ක ආර්ථික තත්ත්වෙත් එක්ක හරිම අමාරු විදිහට තමයි හැමෝම ජීවිතේ ගෙනියන්නේ. අපේ තියෙන ආදායම් වලින් ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා හැමෝම දන්නවා. එතකොට ඒකට විසඳුමක් ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි අපි මේ ඩොලර් වලින් නේද? ඩොලර් වලින් මුදල් හම්බ කරා නම් අපේ රටේ තියෙන මුදල් එකකේ කොච්චර රුපියල් කොච්චර අවප්‍රමාණය වුණත් අපිට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපේ අවප්‍රමාණ ප්‍රමාණයට ඩොලර් වලින් හම්බ කරොත් අපිට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ඒක චේන්ජ් කරගන්නකොට අපේ මනි වලට ඔයගොල්ලෝ දන්නවා අපිට වැඩි මුදලක් ලැබෙනවා. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොහොමද ඩොලර් හම්බ කරන්නේ සාර්ථකව ඩොලර් හම්බ කරන්නේ කොහොමද කියලා. එතකොට අපි එහෙනම් ඉදිරියට යන පාඨමාලාව ගැන මම පැහැදිලි කිරීමක් කරන් ඒ වගේම ඔන්න මූලික බලමු අපිට දැන් ආදායම් මාර්ග ගන්න තියෙන ක්‍රම මොනවද කියලා. නේද? අපිට ආදායම් මාර්ගයක් ගන්න තියෙන ක්‍රම මොනවද? ඕගොල්ලෝ දන්නවා ජොබ් එකක් කරලා අපිට ආදායම් මාර්ගයක් ගන්න පුළුවන්. නේද? සාමාන්‍යයෙන් කරන්නේ ජොබ් එකක් කරලා සැලරි එකක් ගන්නවා. එතකොට ඒ සැලරි එක ඩිපෙන්ඩ් වෙනවා මොකේද? ඒ සැලරි එක හැම වෙලාවෙම ඩිපෙන්ඩ් වෙනවා ඒ සැලරි එක හැම වෙලාවෙම ඩිපෙන්ඩ් වෙනවා අපේ තියෙන ජොබ් එකේ මාසික ගාණක් නෙගන්නේ. ඒකට අපේ සැලරි එක කියන්නේ ආයතනෙන් ගෙවන මුදල. එතකොට ඊට අමතරව අපිට තව ක්‍රමයක් තියෙනවා මොනවද? බිස්නස් එකක් කරන්න පුළුවන් නේද? බිස්නස් එකක් කරලා සල්ලි හොයන්න පුළුවන්. බිස්නස් එකක් කරනකොට හැබැයි අර ආදායම ස්ථිර ආදායමක් කියලා එකක් නැහැ. සමහර විට ඒක වැඩි වෙන්න පුළුවන්. සමහර විට ආදායම අඩු වෙන්න පුළුවන්. ඒ වගේ ඒක තියෙන තත්ත්වයක් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. ඒ වගේම අපිට තවත් ක්‍රම තියෙනවා මොනවද? ආයෝජනය කරලා මුදල් හම්බ කරන්න පුළුවන්. නේද? මොනවා හරි ෂෙයා මාකට් වල ඒ වගේ දේවල් වල ආදායම් හොයන්න පුළුවන් තැන් වල අපිට එහෙම නැත්නම් ජොබ් එකක් කරන් දාන්න පුළුවන්, නැත්නම් බිලින් එකක් කරන් දාන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා අපිට ආදායම් හොයන්න පුළුවන්. නමුත් අපි එහෙම ලොකු අතේ සල්ලි නැත්තම් ඒ වගේ දේවල් කරගන්න විදිහක් නැහැ. එතකොට ඔය අපි කතා කරපු කාරණා ටිකත් එක්ක බලනකොට අපි මේ ආදායම් උපයන මාර්ග වර්ග කරගන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට වර්ග කරගන්න පුළුවන්. එකක් තමයි මේ ඇක්ටිව් ඉන්කම් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි වැඩ කළොත් සල්ලි හම්බ වෙනවා. හරියට ජොබ් එකක් කරොත් නේද? බිස්නස් එකක් කරොත් ඒ වගේ දේවල් කරොත් අපි වැඩ කරන කාලෙත් එක්ක තමයි බොහෝ විට අපිට ආදායමක් හම්බෙන්නේ. අපි කරන ජොබ් එක වගේ දේවල් බලන්න සැලරි එකක් ඒ වගේ මොනවා හරි දෙයක් ගත්තොත් ඒ අපි වැඩ කරන ප්‍රමාණයට අපි ඒ වෙනුවෙන් ගත කරන කාලයට අපිට ඔන්න මුදල් හම්බ වෙනවා. අපි ඒවට කියනවා ඇක්ටිව් ඉන්කම්. එහෙම නැත්නම් වැඩ කරන ප්‍රමාණයට හම්බ වෙන දේවල් කියලා. ජොබ් එකක් වගේ දේවල් අපි උදාහරණ ගන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තියෙනවා. අපි නිදාගෙන හිටියත් අපිට මුදල් ලැබෙනවා. ඒවට අපි කියනවා පැසිව් ඉන්කම් කියලා. අපි අද බොහෝ විට කතා කරන්න යන ඒවා ටික කාලයක් යනකොට මුලින්ම පටන් ගන්නකොට අපි මේ ඉන්ටර්නෙට් එකකින් සල්ලි හොයන්න පටන් ගන්නකොට මුලින් අපි මේවා පැසිව් ඉන්කම් කියලා බෑ අපි වැඩ කරන විදිහට තමයි අපිට සල්ලි හම්බ වෙන්නේ. නමුත් පහු කාලීනව වෙද්දී අපිට මේක පැසිව් ඉන්කම් එකක් කියන්නේ අපි නිදාගෙන ඉන්නදී අපි නොදැනුවත්ම අපිට සල්ලි හම්බ වෙන්න ක්‍රමයක් දක්වා පරිවර්තනය කරගන්න හැකියාව තියෙනවා. ඒක තමයි මේ ඉන්ටර්නෙට් මනි එහෙම නැත්නම් ඊ මනි කියන විශේෂත්වයේ තියෙන
විශේෂත්වය. හරි. එතකොට අන්තර්ජාලය භාවිතා කරලා අපිට සල්ලි හොයන්න පුළුවන් ක්‍රම තියෙනවද? අපිට අන්තර්ජාලය භාවිතා කරලා සල්ලි හොයාගන්න පුළුවන් ක්‍රම තියෙනවද? ඒ මොනවද? හරි. දැන් අපි මේ ආදාය මාර්ග දැන් හොයන්න යන්නේ. එතකොට අපිට අපි දැන් ඊමනි කියලා කියන්නේ හේතුව තමයි ඉන්ටර්නෙට් එහෙම නැත්නම් අන්තර්ජාලය භාවිතයෙන් තමයි මේ සල්ලි හොයන්න යන්නේ. එහෙම ක්‍රම එකක් දෙකක් මේ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් අපි සාර්ථකම් වෙන හැමෝටම කරන්න පුළුවන් කියලා අවශ්‍යතාවය තියෙනවා. කැපීම තියෙනවා නම් ඕනි කෙනෙකුට කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙක තුනක් පිළිබඳව තමයි මේ ගොනු කරලා අරගෙන ද කතා කරන්න යන්නේ. මේ මොනවද කියලා ඕගොල්ලන් තේරුම දෙන්නත් හදන්නේ. එතකොට අනිවාර්යෙන් ක්‍රම තියෙනවා. එහෙම ආදායම් ලබන කට්ටිය ලංකාවේ ගොඩාක් ඉන්නවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයට මොතරක් ඉන්නවා. නමුත් ලංකාව ඇතුලේ එහෙම කට්ටිය ගොඩාක් ඉන්නවා. අපි ඇතුළත්ව එහෙම කට්ටිය ගොඩාක් ඉන්නවා. අපේ ඉස්කෝලේ ඉන්නවා ගොඩාක්. ඒ වගේ එතකොට ඒක අනිවාර්යෙන් ආදායම් මාර්ග ලබා ගන්න හැකි ක්‍රම තියෙනවා. ඒ අතරින් අපි ඉගෙන ගන්න හදන්නේ මොනවද? මේ කෝස් එක ඇතුලේ අපි ඉගෙන ගන්න හදන්නේ මොනවද? ප්‍රධාන වශයෙන්ම YouTube කියන වෙබ්සයිට් එක නැත්නම් ඒ platform එක ගැන අපි ඉගෙන ගන්නවා. ඒ වගේම eBay කියන platform එක eBay අපිට පුළුවන් ක්‍රම දෙකක් වර්ග කරලා ඒක ඉස්සරහ කතා කරනවා ඉදිරියේදී. ඒ වගේම Fiverr කියන වෙබ්සයිට් එකකින් අපි කොහොමද සල්ලි හොයන්නේ කියලා. තව ක්‍රම ඕනි තරම් තියෙනවා. අපිට සල්ලි තියෙනවා නම් ඕනනම් දැන් මේ දවස්වල Bitcoin කියලා දෙනවා. ඒ වගේ cryptocurrency එක එක ඒවා ගොඩාරියක් ಜಾති තියෙනවා තරම කරන්න පුළුවන්. නමුත් අපිට දැන් සරලව කරගන්න පුළුවන් දේවල් තුනක් තමයි මම තෝරලා අරගෙන තියෙන්නේ. මේ තුනේ ඕන කෙනෙකුට සල්ලි හම්බ කරන්න පුළුවන් කැපවීමක් තියෙනවා නේද? එතකොට අපි බලමු මේ එකිනෙකට අපි කොහොමද මෙවන් කරන්න කියලා ඉස්සර කතා කරනවා. ඒත් ඉස්සෙල්ලා බලනවා දැන් අපිට අන්තර්ජාලය භාවිතයෙන් මුදල් හොයන්න අවශ්‍ය මූලික දෑ ඕනේ. දැන් අපි ජොබ් එකක් කරනවා වගේම බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒකට අවශ්‍ය කරන මූලික දේවල් තියෙනවානේ. දැන් මෙතනදී අපිට ඇත්තටම තියෙන මූලික දේවල් මොනවද කියලා බලමු. මහා ආයෝජන කරන්න ඕනේ මේවට අපිට තියෙන මෙන්න වගේ සරල දේවල් ටික. එකක් තමයි පරිගණකයක් එහෙම නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථනයක් ෆෝන් එකක් අපි පාවිච්චි කරන ඕනෙ කෙනෙක් අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්න ඕන අපිට. හරි. පළවෙනි කාරණාව අන්න ඒක. දෙවෙනි කාරණාව තමයි අන්තර්ජාල සම්බන්ධතාවයක් පිට තියෙන්න ඕනේ. ඒක දැන් නැති කෙනෙක් නෑ නේද? ඔය දෙකම දැන් අපේ ඇත්තේ තියෙනවා. ඊළඟට ඉන්ටර්නැෂනල් පේමන්ට් පාස් කරන ඇති බැංකු ගිණුමක් ඕනේ. ඩෙබිට් කාඩ් පටක් ඕනේ. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් දැන් ලංකාව ඇතුලේ රාජ්‍ය නෝන බැංකු කියන්නේ පෞද්ගලික බැංකු කියලා අපි කියන වාණිජ්‍ය බැංකු කිය මොනවද කමර්ෂියල් බැංක් එක සම්පත් බැංකුව ශ්‍රී ලංකා බැංකුව වගේ බැංකු වලින් ලබා දෙන සාමාන්‍ය account එකකට උනත් ඔය කියන පහසුකම් ලබා දෙනවා. කියන්නේ අපිට ඔයගලන්ට ඇහෙනවද මදිද? සමහර මැසේජ් කරනවා ඇහෙන්නේ නැහැ කියලා ඒක කරන්න නැහුවේ. ක්ලාස් එකේ රෙකෝඩින් එකකුත් දෙනවා. ඒක නිසා ගැටලුවක් වෙන්නේ ඔයගොල්ලෝ මේ මහලු කුලාවක් කියන එකක් නෙමෙයි. ඒක නිසා ඇහෙන්නේ නැත්නම් ලක්කා කියලා ඇහෙනවා කියලා ලක්කා කියලා ඇහෙන්නේ නැහැ කියලා. ඔව්. අපි කරගෙන යම් මේ විදිහට ඇහෙන්නේ නැති කවුරු හරි ඉන්න සමහර ඕන්ලයින් සිග්නල් පොඩ්ඩක් ඩ්‍රොප් වෙලා වෙන්නත් පුළුවන්. ඒ වගේ එක ගැටලු වෙනවා. සාමාන්‍ය Zoom වලින් කරනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒක නිසා රෙකෝඩින් එකක් දානවා පන්ති ඉවර වෙද්දී. ඒ රෙකෝඩින් එක බලන්න. එතකොට ඔයගලන්ට ගැටලුවක් නැතුව කරගෙන යන්න පුළුවන් එතනින් හරියට. එතකොට අන්තර්ජාල පහසුකම් නැත්නම් ඉන්ටර්නෙට් පේමන්ට් ඉන්ටර්නැෂනල් පේමන්ට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ කාඩ් එකක් ගත්තාම ඉන්ටර්නැෂනල් පේමන්ට් කියලා ගහන ඩෙබිට් කාඩ් තියෙන සාමාන්‍ය account එකක තියෙන ඩෙබිට් කාඩ් එක ගැන තමයි මම මේ කියන්නේ. අන්න ඒ වගේ ඩෙබිට් කාඩ් එකක් තියෙන account එකක් අපිට ඕනේ ඉන්ටර්නැෂනල් පේමන්ට් කරන්න පුළුවන්. හරි. ඔන්න ඒක. ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ
වැඩ කරන්න ඕනේ හොඳ අධිෂ්ඨානයක්. ඒ කියන්නේ කවුරුත් මේ පාඨමාලා වලට සම්බන්ධ වෙලා ඉන්න කවුරුත් හිතන්න එපා මේ අන්තර්ජාලයෙන් නිකන් සල්ලි දාන්න හම්බ වෙනවා කියලා. මොනවා හරි දෙයක් අපි කරන්න ඕනේ. කවුරුන්වත් පිස්සු නැහැ අද නිකන් සල්ලි ලබා දෙන්න. ඒ කියන්නේ අපි මොනවා හරි කැපවීමකින් අදිෂ්ඨානකින් වැඩ කරන්න ඕනේ මම සල්ලි හම්බ කරනවාමයි. මම මේ වැඩෙන් කොහොම හරි ගොඩ යනවාමයි කියලා. ලයික් මාසයක් වැඩ කරොත් ඔයාලට ඊළඟ මාසෙ හොඳ ආදායමක් ගන්න පුළුවන්. මේක ආද කරලා අනේ මේ හෙට රුපියල් ලක්ෂ 2ක් හොයනවා කියලා පටන් ගත්තොත් ඒක කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඇත්තටම කරන්න බෑ. මේක අනිවාර්යෙන් පොඩි ඉවසීමකින් කැපවීමකින් මේක වැඩ කරන්න ඕනේ හොඳ අධිෂ්ඨානයක් තියාගෙන මම මේකෙන් කරනවා. හැබැයි අනිවාර්යයෙන් ඔයාලට ගොඩ යන්න පුළුවන්. ඒක ගැරන්ටීඩ් ගොඩ යන්න පුළුවන් කියන එක පොඩි කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. ඒ වගේම හොඳ ආදායමක් ගන්න පුළුවන්. බිස්නස් එකක් වගේ තමයි. ඔයාලට බිස්නස් එකක් පටන් ගන්න සල්ලි තියෙනවා නම් එහෙම මොනවා හරි දෙනවා ඔයා ඒක පටන් ගත්තාම ඒක අතාරින්න දාන්න නැහැ. නමුත් දැන් මොගලන්ට වෙලා තියෙන්නේ මේ වගේ ඔපචුනිටි එකක් තියෙනවා ගොඩක් දෙනෙක් ලංකාව කියන්නේ. මේ වගේ ඔපචුනිටි එකක් තියෙනවා දී දේවල් වල. ඒ කියන්නේ මහා දෙයක් කරන්න ඕනේ සල්ලි වෙදන් ගන්න ලොකු ඕනේ නැහැ. දැනුම තියෙනවා නම් ඒක දැනගෙන ඉගෙනගෙන මේ අන්තර්ජාලයෙන් සල්ලි හම්බ ගන්න පුළුවන් ඕන් තරම් යුක්ත බිලියන ගාණක් ඉන්නවා ලෝකෙ මිනිස්සු නේද? අන්තර්ජාලය භාවිත කරන ඒ කට්ටියට එක එක ප්‍රොඩක්ට් ඉක්ුණා ඒක සේවා ලබාදී අපිට සල්ලි හම්බ ගන්න පුළුවන්. ඒ කෙසේ වුණත් අපේ කට්ටියට වෙලා තියෙන ප්‍රධානම දේ තමයි එහෙම පාසුකම් කියනකොට ඒක කරගෙන යන්න අවශ්‍යතාවය. කම්මැලිකම වගේ ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. මේ කම්මැලිකම කියන එක අපි අනිවාර්යෙන් නැති කරගෙන තමයි මේ වැඩේ කරන්න පටන් ගන්න ඕනේ. නැත්තම් අද හෙට සල්ලි හම්බෙයි අද මේක account එක open කරාම හෙට සල්ලි හම්බෙනවා. එහෙම කියලා වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගෙන මේ වැඩේ කරන්න සූදානම්. හැබැයි ඔයා හරියට වැඩ කරලා මාසයක් වැඩ කරොත් මම යන කරනවාට ජීවිත කාලෙම ගොඩ යන්න පුළුවන් විදිහේ ආදායමක් ගන්න පුළුවන්. ඒක ඉස්සරහදී ආර පැහැදිලි වෙයි. හරි. ඊළඟට අපි ඉස්සල්ලාම මොකද්ද කරන්න ඕනේ? මේ වගේ අන්තර්ජාලයේ දෙයක් පටන් ගන්නකොට අපි නිකන් හිතන්න අපි ජොබ් එකක් හරි අපි මොනවා හරි සබ්ජෙක්ට් එකක් හරි මොනවා හරි දෙයක් ගැන වැඩක් පටන් ගන්න කලින් අපිට කරන්න පුළුවන් දේ මොකද්ද කියන එක පිළිබඳව අපි අවබෝධයක් ගන්න ඕනේ. කරන්නම වාරි කරන්න යන්න හොඳ නැහැ. හරි. ඔයාට දැන් මම මේකේ පැති තුනක් දාලා තියෙනවා නේද? YouTube කියලා එකක් දාලා තියෙනවා. ඒක එකම පැත්ත. ඊට පස්සේ තව එකක් මම දාලා තියෙනවා. මොකද්ද Fiverr කියලා. ඒක තව සේවා සපයන එකක්. ඒ වගේම මම දාලා තියෙනවා eBay dropshipping කියන පැති දෙක තියෙනවා. එතන මේ දෙක තවත් පැති දෙකක් විදියට යනවා. එතකොට වාගේ දක්ෂතාවය මොකද්ද කියලා හඳුනා ගන්න. වාට කරන්න පුළුවන් මොකද්ද කියලා. තුනම පටන් ගන්නත් කමක් නැහැ. එකක් පටන් ගන්නත් කමක් නැහැ. මම කියන්නේ වාට හරි දක්ෂතාවය තියෙන වැඩේ ඉස්සෙල්ලා පටන් ගන්න. YouTube කියන එක හැමෝටම පටන් ගන්න පුළුවන් දෙයක්. මට කියන එක පටන් ගන්න තියන්න හැමෝම අද නෙමෙයි ඔයාගේ ළමයෙක්ට පොඩ්ඩක් දවසකේ ප්‍රයෝජනවත් වෙයි. ඒකින් ඒක අරන් පටන් ගන්න තියාගන්න. ඒක අපි වෙනම කතා කරමු ඉස්සරහදී. ඊට අමතරව ඔයාගේ දක්ෂතාවය අනුව ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ දක්ෂතාවය අඳුර ගන්න ඕන මම මොකද කරන්නේ කියන එක පිළිබඳව ඔය අඳුනා ගැනීමක් කරන්න ඕනේ. මේක ඉස්සරහට අරගෙන ඔයාට තේරෙයි මම මේ කියන්නේ මොකද්ද කියලා. ඒකට ප්‍රධාන වශයෙන් ඔයා කරන්න ඕනේ ඔයාගේ දක්ෂතාවය හඳුනා ගන්නවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඒ අඳුර ඔබට ගැළපෙනම ක්‍රමය. ඔය ක්‍රම තෝරාගත යුතුයි. ඒ කියන්නේ ඊට පස්සේ නම් ඔයා හිතන්න ඕනේ මම Fiverr කරනවා. එහෙම නැත්නම් මම කරනවා මොකද? මේ eBay dropshipping කරනවා. එහෙම නැත්නම් මම eBay dropshipping කරනවා. ඒ වගේ ඒ දේවත් තෝරගන්න ඕනේ ඔයා මොකද්ද කරන්නේ. ඉස්සලාම් පටන් ගන්න ඕනේ මම මේක තමයි කරන්නේ කියන එක. හරි එහෙම නැත්නම් එකක් හෝ දෙකක් තුනක් හෝ සියලුම ක්‍රම වල පටන් ගන්න පුළුවන් ආට වෙලාව තියෙනවා ඒ වගේ දේවල් තියෙනවා. හැකියාව තියෙනවා. ඊට පස්සේ ඉන්පසු ඊමේල් ලිපියක් ගොඩක් අයට ඊමේල් එකක් අනිවාර්යෙන් තියෙනවානේ. මම නමුත් ඒක දාලා දිනවා. ඊමේල් ලිපියක් අලුතෙන් හදාගන්න නම් මම කියන්නේ හොඳයි වාගේ තියෙන පිළිවෙලකට ඊමේල් එකක් හදාගෙන ඒ වගේ දේවල් කර කියලා දෙනවා. ඊමේල් ලිපියක් අත්‍යවශ්‍යයි මේ ඕනම දෙයක් කරන්න ගියාම account එකක් හදන්න ඊමේල් එකක් ඕනේ. ඊමේල් ලිපිය හදනවා කියන්නේ මේක verify කරගත්ත ඊමේල් එකක් හදාගන්න තරමට හොඳයි. phone numbers දීලා නේද? මම ඉස්සර හරියට දීලා එතකොට ඒක ඉස්සරහදී අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඕනෑම දෙයක් හදන්න ගියාම අපිට ඊළඟට ගන්න දෙන්න වගේ ඊමේල් එකත් එක්ක. ඒකින්ද අන්තිමම හරි කමන්නේ ඊමේල් එකක් හරියට හදාගන්න තියාගන්න එක මේ ඊළඟටවත් කරන්න ඕනේ. ඊළඟට
ඒ අපි දැන් තීරණය කරන්නේ මම මගේ දක්ෂතාවය මේක මම කරන්න යන්නේ මේක. එහෙනම් අන්නේ අදාළ වෙබ් අඩවියේ ඔයා ලියාපදිංචි වෙන්න ඕනේ. ඒලා තියෙන ෆෝම් ෆිල් කරලා රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙලා මොනවද ඊළඟට ඔය අපිට ඕනේ දැන් අපේ ලංකාවේ තියෙන බැංකු ගිණුම් ඉන්ටර්නෙට් එකට වැඩ කරන්නේ නැහැනේ. ඒතකොට ඒ බැංක් සල්ලි හම්බ කරා නම් ඒ සල්ලි ගන්න ක්‍රමයක් තියෙන්නත් එපා අපිට. අපි ඒවට පාවිච්චි කරනවා අන්තර්ජාල බැංකු ගිණුම්. ඒ වැඩි බොහෝ දුරට අපිට පුළුවන් මම කතා කරලා තියෙන වෙබ්සයිට් දෙක කියන්නේ එකක් තමයි මොකක්ද ෆයිබර් කියන එක. ෆයිබර් වැඩ කරන්නේ PayPal වලින්. ඊට පස්සේ eBay drop shipping එක PayPal වලට වැඩ කරනවා, Payoneer වලටත් වැඩ කරනවා. එතකොට මේ දෙකත් අපි හදලා තියාගත්තාම අපිට පුළුවන් අපේ හම්බ කරන සල්ලි ටික අපේ account එකට ගන්න. PayPal කියන එකේදී වෙන්නේ ඒක අන්තර්ජාලයේ තියෙන බැංකු ගිණුමක් වගේ එකක්. එතකොට ඒකට wallet එකක් කියලා අපි කියනවා. අන්තර්ජාලයේ තියෙන wallet එකක් ඩොලර්ස් වලින් හරි ගන්න පුළුවන්. එතකොට ඒක PayPal account එක අපේ අපි මම ඉස්සෙල්ලා කතා කරපු අර කමර්ෂියල් බැංකුවේ හරි සම්පත් බැංකුවේ හරි වගේ තියෙන ඩෙබිට් කාඩ් එකට අපේ සාමාන්‍යයෙන් ඩෙබිට් කාඩ් එකට ලින්ක් කරලා එක මොහොතකින් අපිට සල්ලි අර PayPal account එකේ තියෙන ඩොලර්ස් ටික අපේ රුපියල් බවට පරිවර්තනය කරලා අපේ account එකට ගන්න පුළුවන්. අයෝනේ ගත්තාම ඒකේ ඒගොල්ලෝ අපිට කාඩ් එකක් එවනවා. ඩෙබිට් කාඩ් එකක් එනවා. එතකොට ඒ ඩෙබිට් කාඩ් එක දාලා අපිට ඕනෑම ATM එකකින් සල්ලි ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ එතකොට ඒ ගිණුම් දෙකක් අපි නිර්මාණය කරගන්න ඕනේ. මම මේ කියන්නේ මූලිකව අපි කරගන්න දේවල්. හරි. එතනින් පස්සේ දැන් අපි බලමු ඔන්න අපි දැන් අර ටික හදාගත්ත කියන්නේ. දැන් අපි මොන වැඩක් පටන් ගන්න කලින් සේරම දේවල් ටික අපි හදාගෙන ඉවරයි. PayPal හදලා, email හදලා අර අදාළ site වල register වෙලා ඉවරයි. දැන් අපි ඒ ටික සේරම කරගත්තට පස්සේ බලමු ප්‍රධාන මාතෘකා ටිකට ගිහිලා. ඒ කියන්නේ YouTube කියන්නේ මොකක්ද? ඒකෙන් කොහොමද අපි සල්ලි හම්බ කරන්නේ? සහ අපි මේ සෙමිනාර් මේ අපි කෝස් එක ඇතුළේ මොනවද කියලා දෙන්නේ? දැන් සෙමිනාර් එක ඇතුළේ කියලා දෙන දේවල් ටික මේ ටික මෙහෙම හඳුනා දීමක් කරනවා සෙමිනාර් එකේදී. මේක මොකක්ද? මේකෙන් අපි සල්ලි හම්බ කරන්නේ කොහොමද? සහ අපේ කෝස් එක ඇතුළේ ඔයාට උගන්වන්නේ මොනවද කියන එක පිළිබඳව තමයි මේ සෙමිනාර් එකේදී මූලික වශයෙන්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට YouTube කියන්නේ මොකක්ද? ඔයා දන්නවා හැමදාම ඔයා වීඩියෝ එකක් බලන්නේ, දැන් ප්‍රෝත්‍යක් බලන්නේ, මොනවා හරි දෙයක් සින්දුවක් බලන්නේ, ඉස්සර නම් TV එකෙන් බලලා දැන් අපි හරි හරියක් බලන්නේ YouTube කියන platform එක තුලදී නේද? එතකොට YouTube එක කියන්නේ 2005 වසරේ පෙබරවාරි 14. පෙබරවාරි 14 කිව්වහම ඔයගොල්ලෝ මතක් වෙන තව එකක් වෙනවා නේද? වැලන්ටයින් ඩේ එක දවසේ තමයි මෙන්න මේක හදලා තියෙන්නේ 2005. ආරම්භ කරන ලද මෙරළිට Google සමාගමට අයත් දැන් එක අයිති වෙන්නේ මේක පටන් ගත්ත වෙන සමාගමක් විසින් දැන් Google සමාගමක් තමයි මේක අයිතිලා තියෙන්නේ 2014 වසරේදී වගේ තමයි මට කැටියට Google සමාගම මේක මෙලදී ගත්තේ 21 ඒ කියන්නේ මේ 2021 වර්ෂයේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 28.8ක් වාර්ෂික ආදායම ඩොලර් බිලියන 28.8ක් ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය වගේ ප්‍රමාණයක් තමයි මේගොල්ලෝ වාර්ෂික ආදායම මේ අපේ ලංකාවේ තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණයට වඩා ආදායමක් මේගොල්ලෝ එක අවුරුද්දකින් ලබනවා. ඒකෙන් හිතන්නේ මේ සමාගම කොච්චර ලොකු සමාගමක්ද කියලා. ලංකාවේ රුපියල් වලට මේක කන්වර්ට් කරොත් තම බිලියන කීයක්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. මේ 28 360 වැඩි කරලා බලනවා නේ. බිලියන එකකට යහපත් යනවා. එතකොට ක්‍රියාකාරී සමාජිකයෝ බිලියන 2.6ක් ඉන්නවා. බිලියන 2.6ක් ඉන්නවා ක්‍රියාකාරී සමාජිකයෝ. ක්‍රියාකාරී සමාජිකයෝ කියන්නේ මේ YouTube එක එදින්දා පරිහරණය කරන කට්ටිය නේද? එදින්දා පරිහරණය කරන ක්‍රියාකාරී සමාජය, ඇක්ටිව් සමාජය බලන්නේ නැති කට්ටිය නෙමෙයි. account හදාගෙන මේක පාවිච්චි කරන කට්ටිය ඉන්නවා බිලියන 2.6ක්. බිලියන 2.6ක් ඉන්නවා. වාද ඉස්සරහට තේරෙන්නේ ඇනලිටික් එකක් මම දාලා තියෙන හේතුව මොකද කියලා. අපි ඕකෙන් අපේ ආදායමක් ලබා ගන්න අපිට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ මිලියනයක් ලක්ෂයක් විතර වගේ සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණයක් විතර තිබ්බනම් ඔයාලට සෑහෙන හොඳ ආදායමක් හදාගෙන මේ වැඩේ ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. මිලියන 2.6කින් පොඩි ප්‍රමාණයක් තමයි ඔයාලා ටාගට් කරලා ගන්න ඕනේ. ඒක ඉස්සරහට ඔයාලට තේරෙයි. ඊළඟට බලන්න මම මේ
දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. YouTube has over 122 million active users daily. ඒ කියන්නේ ඔයගොල්ලන් තේරෙනවා දවසකට YouTube එක පරිහරණය කරනවා මිලියන 122ක්. දවසකට මිලියන 122ක්. 1 billion hours of content is watched across the world every day. පැය බිලියනයක content බලනවා දවසකට all over the world. එතකොට මේකේ බලන්න මෙන්න මේක තමයි වැදගත්ම කාරණාව. ඒකෙන් 62ක් use කරන්න බලන්නේ කවුද? YouTube users ලා ඉන්නේ කොහෙද? USA access. ඒ කියන්නේ USA base කරගත්ත කට්ටියක් තමයි ඇමරිකාව base කරගත්ත කට්ටියක් තමයි 62ක් ඉන්නේ. බිලියනයක් බලනවලු. එතකොට මිලියන 620ක් විතර ඉන්නේ ඇමරිකාව කට්ටිය තමයි. එතකොට වැඩිපුර ගෙවන්නේ මේකට ඇමරිකාවන්. ඒක නිසා තමයි මේක මේ වගේ දේවල් වලට දාලා තියෙන්නේ. අපි වීඩියෝ එකක් හදනවා නම් බොහෝ වෙලාවට හොඳ ආදායමක් ගන්න පුළුවන් ඇමරිකාව වගේ රටකට ටාගට් කරලා හැදුවොත් වීඩියෝස් ලංකාවේ බැලුවම හම් වෙනවා. මම ඔයගොල්ලන් පෙන්නනම් ඉස්සරහට අපිම පාවිච්චි කරන account වලින් කොහොමද මේක වෙන්නේ කියලා. හරි ඔන්න වගේ ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් තියෙන ඒවා ඔළුවේ තියාගන්න. මේවා ඔළුවේ තියාගත්තාම අපිට හරි ලෙසි. මේ කරන්නම් වාලේ කරන්නේ නැහැ. මේ වගේ දේවල් කරනකොට කරන්නම් වාලේ කරලා වැඩක් නැහැ. මාකට් රිසර්ච් එකක් කරලා ඒ විදිහට තමයි අපි ඒ අවශ්‍යතාවයේ තියෙන තැනට තමයි අපි අපේ ප්‍රොඩක්ට් එක ඉදිරිපත් කරන්නේ. එතකොට තමයි අපිට ඒකෙන් සාර්ථක වෙන්න පුළුවන්. එහෙම නැතුව ආවට ගියාට මොකක් හරි එකක් දැම්මහම බලන්න කෙනෙක් නැති වෙනවනේ. YouTube විතරක් නෙමෙයි හැමතැනම අපි මොනවාරි දෙයක් කරනවා නම් අදාළ ඉස්සලා මාකට් රිසර්ච් එකක් කරනවා. මාකට් එක අඳුර ගන්න ඕනේ. අපි කාටද මේක කරන්නේ? මොනවා වෙනුවෙන්ද මේක කරන්න කියන එක අඳුර ගන්න. ඒක අපිට සාර්ථක වෙන්න හරිම ලේසි. මම මේ වගේ චුටි දේවල් ටිකක් විතරයි ඔයගොල්ලන් තියෙන්නේ. එතකොට මේ බලන්න actual rates in advertiser base varieties usually between හරි දැන් මේ තියෙන්නේ rate එක දැන් අපිට YouTube එකේ සල්ලි ගෙවන්නේ ඒකේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වුණාම. ඔයා දන්නවා මොකක් හරි වීඩියෝ එකක් බලනකොට මොකද්ද වෙන්නේ? ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා නේද? ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා ඒක ස්කිප් කරන්න පුළුවන්. දැන් අපි YouTube එකේ කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. YouTube එකෙන් අපිට සල්ලි ගෙවන්නේ මෙන්න මේ වගේ වැඩක්. හරිද? මේ ඇඩ්වර්ටයිසර්ස් ලා ඉන්න දැන් ඔය ඇඩ් කම්පැනිස් තියෙනවානේ. මේ කම්පැනි වල කටිය මොකද කරන්නේ? ඒගොල්ලෝ YouTube එකට සල්ලි ගෙවලා ඇඩ් එක දානවා. හරි? ඒගොල්ලෝ YouTube එකට සල්ලි ගෙවලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් වෙන්නේ අපේ තියෙන වීඩියෝස් මත. එතකොට ඒ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් ගන්න ලාභෙන් චුට්ටි කොටසක් අපිට YouTube එක විසින් ලබා දෙනවා. අන්න ඒ විදිහට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් දල වශයෙන් YouTube එකේ මුදල් කියන කරන වැඩේ. ඉතින් බලන්න. මුදල් මේක බලන්න. සාමාන්‍යයෙන් ඇඩ්වර්ටයිස්මන්ට් දාන කට්ටිය ඉන්නවනේ. අපි කියන ඇඩ්වර්ටයිසර්ස් ලා. ඒ කියන්නේ මොනවා හරි කම්පැනි වල දාන කට්ටිය YouTube එකට සාමාන්‍යයෙන් දල වශයෙන් ගෙවනවා $7 ඉඳන් $3 දක්වා එක ඇඩ් view එකකට. මතක තියාගන්න එක ඇඩ් view එකකට. ඒ කියන්නේ තප්පර 30ක ඇඩ් එකක් යනවාට. දැන් TV කියන්නේ අපිට ස්කිප් කරන්න බෑනේ. හැබැයි YouTube කියන්නේ අපිට ස්කිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඩ් බ්ලොක් එක දාලා අයින් කරන්නත් පුළුවන්. ඒ වගේ views වලට දෙන්නේ නැහැ. නමුත් ඇඩ් එකක් සම්පූර්ණයෙන් තප්පර 30ක් හරි බැලුවොත් ඒකට YouTube එකට හම්බ වෙනවා $7 ඉඳන් $3 දක්වා. ඔයා නිකම්ම බලන්න මේක views 1000ක් ගියා කියලා හිතන්න. ඇඩ්වර්ටයිස්මන්ට් 1000ක් කොන්න කියා. 1000ක් ගත්තම $1 කීයක් එනවද? නේද? 1000ක් ගියොත් 0.8ක් කියලා අපි දල වශයෙන් තියෙන ඇවරේජ් එක. හරිද? දැන් මේ දෙක අතර ගානනේ මේ අරන්තේ මෙන්න මේ ඇවරේජ් එක සාමාන්‍ය ලෝකේ ඉවර ගාන. එතකොට ඔය ඇවරේජ් එක අපි 1000න් වැඩි කරලා නිකන් හිතලා බලන්න. සාමාන්‍ය views 1000ක් කියන්නේ හරි පිළි ප්‍රමාණයක්නේ. එතකොට කොච්චරක් වෙනවද? සාමාන්‍යයෙන් 1800කට කිට්ටු වෙන ගානක් එනවා. 180ක් විතර වගේ ප්‍රමාණයක් එනවා නේද? 1.0.1.8 1000න් වැඩි කරලා බලන්න.
180ක් ඩොලර් ගෙවන්න ඕනේ 1000ක් ගෙවන්න. ඩොලර් 180ක් කියන්නේ සාමාන්‍ය ලංකාවේ සල්ලි වලින් ගත්තොත් එහෙම කීයක්ද? ලංකාවේ සල්ලි වලින් ගත්තොත් අපි 300ට ගානේ බලුවත් රුපියල් 64000ක් විතර වගේ 50000ක් කියලා කියන්නේ. ඒ කියන්නේ views 1000ක් පෙන්නනවට 50000ක් YouTube එකට සල්ලි ගෙවනවා ඇඩ්වර්ටයිස් කරන කාටය. හැබැයි ලංකාවේ වෙන්නේ නැහැ මේක. ඇමරිකාව වගේ රටවල් වලට ඇවරේජ් විදියට තමයි මේ තියෙන්නේ. මේ දත්තයන් තියෙන ඒගොල්ලන්ගේ මදත් වලින් ඒකට බොහොම වෙන්නේ ඒවා. නමුත් අපිට මේ බලන්න එතකොට YouTube channel එක හම්බෙන්නේ 180ක් හම්බෙද්දි YouTube එකකින් ඕගොල්ලන්ට ගෙවනවා ඩොලර් 18ක්. හරි. සාමාන්‍යයෙන් ඇවරේජ් විදියට ඩොලර් 18ක් වාට මේ 1000 views වලින් ගෙවනවා. තේරෙනවද? 18කට එහෙම ගෙවනවා. නමුත් අපිට වීඩියෝ view 1000ක් ගියම් සාමාන්‍යයෙන් ඩොලර් දල වශයෙන් ඒගොල්ලෝ කියන්නේ අපි views 1000ක් ගියොත් ඩොලර් 3 ඉඳන් ඩොලර් 5 වගේ ගාණක් අපිට හම්බෙනවා කියලා. ඕන්න ඒක මත තියාගන්නකෝ ඔයගොල්ලෝ. views 1000කට ඩොලර් 3ක් 5ක් විතර හම්බෙනවා. ඒකට views ලක්ෂයක් ගියොත් එම අපිට ඩොලර් 30ක් 50ක් වගේ ප්‍රමාණයක් හම්බෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඔක අපි ඇත්තටම වෙනවද කියලා අපිට බලන්න පුළුවන් අපේ ලංකාවේ විදිහට. ඔයාලට මම පෙන්නන්නම් ඒක මට පෙන්නන්න පුළුවන්. මේ අපි මේ මෙරට කාලීනව ආරම්භ කරපු YouTube channel එකක් වාට පෙන්නන්න මේ තාපෙත් එක්ක ඉගෙන ගන්නත් කෙනෙක් පාවිච්චි කරපු එකක් ඒක අපිමයි කරලා දුන්නේ නිකන් දල වශයෙන් මම ඔයාලට පෙන්නන්න එයාගේ views මහලු ප්‍රමාණයක් නෑ නමුත් එයා දැන් මේ වෙනකොට හම්බ කරලා තියෙන ගාන වාට බලා ගන්න පුළුවන් හරි මේ බලන්න එතකොට මෙයාගේ මේ ලාස්ට් දවස් 28ට මෙයාගේ තියෙනවා views 35000ක් තියෙනවා මෙයාට හම්බෙලා තියෙන ඩොලර් 6.85යි ඔය ලංකාවේ විදියට ඩොලර් 6.85ක් තමයි යාට හම්බෙලා තියෙන්නේ යාගේ views තියෙනවා 35000ක් තියෙනවා හරි එතකොට view 1000කට යාට හම්බෙලා තියෙන්නේ ඩොලර් 1.9ක් වගේ දැන් අතන 3ක් 5ක් කියවන ලංකාවේ හම්බෙලා තියෙනකොට views 1000කට ඩොලර් 1.9ක් කියන්නේ ඩොලර් 2ක් විතර වගේ තමයි ලංකාවේ හම්බෙලා තියෙන්නේ. හැබැයි මෙයා බැලලා හරි ඩොලර් views මිලියනයක් විතර ගත්ත කියන්නේ සාමාන්‍ය ඕගොල්ලෝ දන්නා views මිලියනයක් කියන්නේ මහ ලොකු ප්‍රමාණයක් නෙමෙයි. ඉතින් මාසෙකට සාමාන්‍ය ප්‍රමාණය දැම්මොත් මිලියනයක් ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි views මිලියනයක් ගන්න එක. හොඳ වීඩියෝස් කරලා එතකොට සාමාන්‍යයෙන් ඩොලර් 200ක විතර ආදායමක් ගන්න පුළුවන්. එතකොට ඔක අපි 360න් වැඩි කරලා බැලුවොත් එන රුපියල් 60000ක විතර ආදායම ගන්න පුළුවන්. ඔයා දන්නවා ටියුෂන් සර්ලගේ ඒ වගේ කට්ටියගේ සාමාන්‍යයෙන් views ලක්ෂ විතර යනවා. ඒ වගේ වීඩියෝස් 10ක් 15ක් ඒගොල්ලෝ කරනවා නේද? එහෙම කරාම රුපියල් ලක්ෂයක් විතර වහගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි දැන් මෙන්න දිවිය හොඳම වැඩි මොකක්ද කියලා බලන්න. මේ views 35000 ගිහින් තියෙන්නේ මෙයාගේ අලුතෙන් දාපු වීඩියෝස් වලටද අන්න ඒක තමයි ප්‍රධාන වැදගත් කාරණා වෙන්නේ බලන්න මෙයා මේ ජුලි මාසෙ කරලා තියෙන්නේ මොනවද කියලා එක වීඩියෝ දෙකක් කරලා තියෙනවා අය මේ බලන්න මෙයාට views ඇවිල්ලා තියෙන්නේ කීයද views ඇවිල්ලා තියෙන්නේ 1000කට වඩා 1100ක් 1150ක් විතර වගේ පොඩි ප්‍රමාණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ 569 567යි එතනින් එහා අය මේ මාසෙ කරලා තියෙන වීඩියෝස් ටික නේද අන්න ඒ වගේ මෙයා මේ මාසෙත් දාලා තියෙන වීඩියෝස් දෙකයි. හැබැයි මෙයාගේ පරණ වීඩියෝස් වලින් තමයි ඉතුරු කීයද 35000 තිබුණ සාමාන්‍ය 34000කට කිට් වෙන ප්‍රමාණයක් කියලා තියෙන්නේ. මෙයා හම්බුන තියෙන පරණ වීඩියෝස් වලින්. අන්න ඒක තමයි මම කියන්නේ ඉඳන් හිටියත් සල්ලි හම්බෙනවා කියලා. ඔයා හිතන්නේ ඔය විදිහට වගේ වීඩියෝස් හොඳ සාමාන්‍යයෙන් මෙයා කරලා තියෙන මේ පොස් මොඩුලු වේලා පොස් පිටි හදන ඒවා ඒ වගේ එක ඒවා තමයි එයා කරලා තියෙන්නේ. හරි එතකොට මේ බලන්න බයිට් හදනවා කොස් මඩුළු ගන්න ඔන්න වගේ එක විස්තර තමයි හදලා තියෙන්නේ. ඒත් එයාට ඒ වගේ ආදායමක් ගන්න පුළුවන්. දැන් ඒ ආදායම ගන්න එක එයාගේ එහෙම තාම ආදායමක් එහෙම ලොකුට අරගෙන නැහැ. මේ ළඟදී පටන් ගන්න එකක් මාස 3ක් විතර තිබුණා. නමුත් දැන් එයාගේ තත්ත්වයට එයා ඇවිල්ලා
තියෙනවා. දැන් කාලයක් යනකොට එයාට වීඩියෝස් නොකරත් එයාගේ account එක ගන්න නිකම්ම සැලින්න මාතමටපත් වෙනවා. මොකද අර හැමදාම බලන එක බැලුවොත් එම මම මෙයාගේ account එකට දැන් ගිහිල්ලා ඕගොල්ලන් පෙන්නන්න දැන් AdSense එකේ දැන් මේ වෙනකොට කීයක් යාගේ account එකේ තියනවද කියලා. ඒ බලන්න මේ වෙනකොට මයාගේ $43ක ප්‍රමාණයක් තියෙන account එකේ මේ සල්ලි YouTube එකෙන්. ඒක YouTube එකෙන් මේක 100ක් නහනවා අපිට රිලීස් කරන්න. හරි. ඔන්න YouTube එකේ තියෙන ප්‍රධාන කාරණාවක් ගැන තමයි මම ඔයාලට පෙන්නන්නේ. එතකොට මොකද්ද YouTube එකෙන් කොහොමද මුදල් එන්නේ? ඇත්තටම මුදල් එනවද කියලා බලන්න තීරණයක් ගන්න පුළුවන්. මේ පොඩි views ප්‍රමාණයක් තියෙන එක්කෙනෙක්ගේ උනත් ඒක ඇවිල්ලා තියෙන තරම දැක්කා. එතකොට සාමාන්‍යයෙන් views ටිකක් වෙන්න වැඩේ කරගත්තොත් ඔයාලා කියා දෙනවා මොනවද කරන්න ඕන දේවල් එහෙම කියලා මම කියන්න දෙනවා ඉස්සරහට. එතකොට ඔන්න YouTube වලින් අපිට කොහොමද සල්ලි වහන්නේ? සරලම කතාව තමයි මොනවා හරි වීඩියෝ එකක් කරලා කාට හරි එක පෙන්නන එක. හරි. ඒක පෙන්වුවාම අපිට නිකම්ම YouTube එකෙන් මුදල් හම්බ වෙනවා. ඒක අපි ප්‍රධාන කාරණා දේවල් ටිකක් වෙන්න ඕන. මොනිටයිසේෂන් කරනවා කියලා තමයි අපි කතාව කියන්නේ ඒකට. නමුත් මේ මොනිටයිසේෂන් වෙන්න අපිට තියෙන්න ඕනි ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා අවම 1000ක් ඉන්න ඕනි. සබ්ස්ක්‍රයිබර්ස්ලා අවම 1000ක් ඉන්න ඕනි. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා සබ්ස්ක්‍රයිබ් කරනවා කියලා අතට බෙල් එකෙන් ක්ලික් කරන්න කියලා හැමෝම කියන්නේ. ඒක අපි කියා දෙනවා දාන්න ටිකක් වෙනවා මුලින්ම කියා දෙනවා. සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් ඉන්න ඕනි. ඊළඟට watch hours කියලා ඒවා තියෙන්න ඕනි. අවුරුද්දක් ඇතුළත watch hours 4000ක්. පැය 4000ක්. ඒ කියන්නේ මේ කවුරු හරි පැය 4000ක් බලලා තියෙන්න ඕනි. එයා නිකන් හිතන්න සාමාන්‍යයෙන් පැය භාගයක් කරා වීඩියෝ එකක් දැම්මොත් එතකොට වීඩියෝ එකේ views 7000 ගියා නම් මොකද වෙන්නේ? පැය භාගය 8000 කියන්නේ පැය 4000ක් සෙට් වෙලා. අන්න ඒ වගේ එකක් තමයි කියන්නේ. අපි ඊට 10 ඒවා දැම්මොත් එහෙම එතකොට කීයක් යන්න ඕනේ? 4000 ගන්න. 40000ක් views ගියාට ඔයාගේ පැය 4000 එනවා. මේක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මේක හිතන්න එපා එකපාරට මේ බ්ලොග් දාලා පත් වෙයි කියලා. එහෙම පත් වේවත් තියෙනවා. එහෙම නැතිවත් තියෙනවා. නමුත් මේක YouTube එක තමයි ඕනෙම කෙනෙකුට පටන් ගන්න තියෙන හොරම දේ. ඔයා වෙන මොනවා හරි දෙයක් කරත් ඒක ප්‍රොමෝට් කරගන්න හරි YouTube එකෙන් පුළුවන්. ඊළඟට මේ දෙක ඔයා ගැටලුවක් කරගන්න එපා. මේ 2 step verification කියන්නේ ඒක ෆෝන් එකත් එක්ක සම්බන්ධ කරලා කරගන්න තියෙන එකක්. ඒවා සරල දේවල්. මෙන්න මේ දෙක තමයි හදාගන්න අපිට තියෙන්නේ. හරි. ඔන්න එතකොට YouTube එකේ සල්ලි හොයන්න තියෙන අවශ්‍යතාවය දෙන්නේ ඔන්න ඔය ටික කරගන්න තමයි අපිට තියෙන්නේ. ප්‍රධාන වශයෙන් කරගන්න තියෙන්නේ ඕක. ඕවා අපේ කෝස් එකට දෙන්න කරන්න හැටි අගනිවාරෙන් කියා දෙනවා. ඔයගොල්ලන්ට ෆලෝ අප් එකක් දෙනවා. දැන් අර සර්වර් වලත් අර දැන් සර්වර් පෙන්න අපේ කේවුණා අපිට පවර් ඇක්සස් කියලා තියෙන්නේ. අපි ඒ වගේ අපිට හිතවත් වෙන කට්ටියගේ ඇක්සස් අහලා මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් අපිට පාස්වර්ඩ් තවා දෙනවා ඒගොල්ලෝ. අපි මොනවා කරන්නේ නේ? ඒගොල්ලන් මොනවා හරි දෙයක් තිබ්බොත් අපිට සපෝට් එක දෙනවා අපේ ටීම් එකේ විසින්. මම විසින් අනිවාර්යෙන් සපෝට් එක දෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් ආවම අපි ඒකේ තියෙන දේවල් කරලා එහෙම දෙනවා. එතකොට පාඨමාලාව තුළ අපි ඔබට කියා දෙන්නේ මොනවද අපි දැන් පාඨමාලාව කියන්නේ සල්ලි ගෙවලා කරන කෝස් එක අපිට කියා දෙන්න දේවල් තමයි මේ කියන්නේ. අයිය ඔයා කෝස් එකට රුපියල් 5000ක් ගෙවලා ඇඩ් වෙන්න ඕනේ කෙනෙක් ඔයාලට මේ ටික බලුවාම චුට්ටක් අයුබයක් ගන්න පුළුවන්. ඒක තමයි Gmail ලිපිනයක් හදා ගන්න ඕනේ මම කිව්වා. මේක Google එකේ තියෙන එකක් හන්දා YouTube කියන්නේ මම දැන් Google එකේම එකක් කියලා කිව්වා. එතකොට ඔයාලට අනිවාර්යෙන් Gmail ලිපිනයක් තියෙන්න ඕනේ මේකට. එන ඊමේල් එක Yahoo වරම් මොන තිබිලා වැඩක් නැහැ. Gmail කියන ලිපිනයක් තියෙන්න ඕනේ. ඊළඟට ඒක හදන හැටි අපි කියා දෙනවා. ඊට YouTube ගිණුමක් හදා ගන්න හැටි, YouTube channel එකක් හදන හැටි කියා දෙනවා. එතකොට එතනදී අපි මේ channel එකට දාන්න ඕන විස්තර, channel එකේ icon හදන හැටි, ඒ වගේ හැමදේම කියා දෙනවා. මේ විදිහට කියා දෙනවා. හරිද? ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැත්නම් ඒවා හදලා දෙන ඒ වගේ සියලුම දේවල් ඔයගොල්ලන්ට කියා දෙනවා. ඊළඟට වීඩියෝ එකකට විශාල views ප්‍රමාණයක් ලබා ගන්න තියෙන ඕනේ අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒකක් තමයි. නිකන් හිතන්න. ඔයා වීඩියෝ එකක් බලනකොට ඉස්සල්ලාම ඔයාට පේන්නේ මොකද්ද? නිකන් ඔයා ෆෝන් එකෙන් උනත් උඩපල්ලේ යනකොට ඔයාට ටග් ගාලා පේනවා මොනවද? තියෙන්න ඕනේ අර thumbnail කියලා කියන්නේ අපිට පේන රූපේ තියෙන. අන්න ඒ වගේ රූපයෙන් අපිට හැටක් ගාලා යනවා නේද? ඒකට දාලා තියෙන මාතෘකාව තියෙනවා. අපි හිතන්නේ ඕක කියලානේ. නමුත් කොයිට වඩා විශාල දේවල් ටිකක් ඇතුලේ තියෙනවා.
ඒ කියන්නේ YouTube වීඩියෝ එකක් සර්ච් කරන කට්ටිය ඉන්නවා. අපි නිකන් බලලා කම්මැලි කෙනෙක්ට බලනවා වගේ නෙමෙයි. මොනවාද දැක්ක අපි සර්ච් කරලා හොයනනේ. කොහොමද කොස් මලුවක් හදන්නේ? නැත්නම් කිරි කොස් හදන්නේ කොහොමද? මොනවා හරි පිළිවෙල නිකන් හොයනවනේ. නේද? ඒකට අද්දා අපි ආරම්භ කියන channel එකේ තියෙන මොකක් හරි එකක් කියන ඕගොල්ලෝ දන්නවා. අන්න ඒ වගේ ඒ සර්ච් කරාම ඒකම රග්ගාව සජෙස්ට් වෙන්නේ ඇයි? ඒක සජෙස්ට් වෙන්න හේතුව තමයි ඒක ගොඩක් කට්ටිය බලලා තියෙනවා. ඒ වගේම ඒකට ටැග්ස් කියලා දේවල් පාවිච්චි කරනවා. ටැග්ස් දාන හැටි ඒ වගේ විශාල views ප්‍රමාණයක් ලබා ගන්න කරන්න ඕන දේවල් අපි කියලා දෙනවා ඔයගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එකක් දැම්මම මේක මික් කරන්න කියලා. හරි? අන්න ඒව ගැන අවබෝධයක් ලබා දෙනවා. ඒව ගැන අවබෝධයක් ලබා දෙනවත් තේරෙන්නේ නැත්නම් අපි ඒක කරලා කරන හැටි පාඨමාලය පස්සේ වුණ ඕනලාක අපි කියා දෙන්න සූදානම් වෙනවා. ඊළඟට වීඩියෝ එකක් එඩිට් කරන හැටි. නිකම්ම වීඩියෝ දාන්න බෑනේ පුතේ. වීඩියෝ එකක් ගත්තාම මොකක් හරි මේක ලස්සන කරන්න ඕනේ, එඩිට් කරන්න ඕනේ. ඒවා කරන හැටි පිළිබඳව සම්පූර්ණ කෝස් එකක් විදිහට කරන්නේ නැහැ. නමුත් මේක කරගන්න පුළුවන් ලේසි ක්‍රම ගැන ඔයාලට කියා දෙනවා. නැත්තම් අපිට ඊළඟ මොනවද ප්‍රීමියර් වගේ ලොකු software එකක් ගැන අපේ වෙනම කෝස් තියෙනවා. ඔයගොල්ලන්ට ඒ කෝස් එකට සම්බන්ධලා ඒක අවශ්‍යතාවයක් තියෙනකොට උඩ කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? ඊට අමතරව මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්නේ ඇති හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න හැටි කියලා දෙනවා. අප්ලෝඩ් කරගත්තාම මේකට මාතෘකාව දාන්නේ කොහොමද? ඊටලින් පස්සේ මේක ඔන්න ෂැඩියුල් කරන්න පුළුවන් අපිට. ඒ වගේ ගොඩක් කාරණා තියෙනවා. ඒ කාරණා මුලින් ඉඳන් ඒ ටිකෙත් ඔයගොල්ලන්ට පාඨමාලාව තුළදී කියලා දෙනවා. හරිද? ඊට අමතරව අනෝ කිය thumbnail එකක් හදාගන්න. දැන් ඉස්සෙල්ලාම අපිට වීඩියෝ එකක් බලන්න යනකොට thumbnail එක තමයි පේන්නේ. thumbnail කියලා කියන්නේ අර පොඩි කොටුවක් ඇතුලේ පේන රූපෙට. අපි YouTube එකට ගියාම අපි ඕකනේ බලන්නේ නේද? ලස්සනට අග්ගල හිතන එකක් තිබ්බොත් අපි ඒක ක්ලික් කරලා හරි බලනවා. හැබැයි thumbnail එක විතරක් තිබ්බට වැඩක් නැහැ. අපි ටිකක් කියලානකොට මොකද්ද මේ thumbnail එකේ තියෙන එක නෙමෙයි මේකේ දාලා තියෙන්නේ. මොනවාක්මට වීඩියෝ එකක් කියලා බලන්න අපි ඒක බලන්න නැතුවත් තියෙනවා නේද? ඒ වගේ අවස්ථා ගොඩක් එනවා. එහෙම නැතුව thumbnail එකේ තියෙන වගේ මේ ටික වීඩියෝ එකක් quality වෙන්න ඕනේ. අපේ හොඳට මතක තියාගන්න ඕනේ. අනික තමයි ගොඩක් වෙලාවට YouTube කරනවා නම් මම කියන්නේ පැෂන් එකක් විදිහට කරන්න. ඒ කියන්නේ මේක සල්ලි හම්බ කරන්නම් බලාගෙන කරන්න යන්න එපා. මොකද YouTube එකෙන් මේ දැම්ම කරවත් සල්ලි හොයන්න ටිකක් අමාරුයි පුතේ. එතම හිට වෙලා දැන් අර විහානික වීඩියෝ එක වගේ දෙල්ලා වගේ මිලියන ගණන් ගියොත් ඔන්නකට සල්ලි හම්බෙන්න පුළුවන්. නේද? එහෙම නැතුව එකපාරට නිකන් අපිට එහෙම හම්බෙන්නේ අපි ගොම ටිකක් අමාරුයි. මොකද ක්‍රියේටර්ස්ලා ගොඩක් ඉන්නවා නේද? හැබැයි ක්‍රියේටර්ස්ලා ගොඩක් හිටියට ඔයා දන්නවා කොච්චරක් බලනවා කියලා හිතුවද? බිලියන 2ක් බඳුම් ප්‍රමාණයක් පැය බිලියනයක් බලනවා කියලා තිබ්බා. පැය බිලියනයක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි. අපි විනාඩි 10ක් කියන්නේ පැය බිලියනකින් කොච්චර පොඩි ප්‍රමාණයක්ද නේද? අන්න ඒ වගේ වීඩියෝ එකක් ඒ වගේම බිලියන 2ක් පොඩ ඉන්නවා කියලා යූසර්ස්ලා. ඒකට ඒ වගේ කට්ටියකට තව අප්ලේ ටාගට් කරන්න. හරි ලොකු මාකට් එකක් තියෙනවා. අපි හරි ප්‍රොඩක්ට් එකක් හරි යමන් දෙයක් දුන්නොත් උන් තරම් මිනිස්සු බලන්න ඉන්නවා. හරි? එතකොට සබස්ක්‍රයිබර්ස්ලා 100 මිලියන් එහාට ගිය ගොඩක් කට්ටිය ඉන්නවා දැන් ලෝකේ. ඒගොල්ලෝ සල්ලි කෝටි ගණන් වලින් කුටි නෙමෙයි ප්‍රකෝටි ගණන් වලින් හම්බ කරන කට්ටිය ඉන්න මේ YouTube එක හරහා ඕගොල්ලෝ හොරම දන්නනේ. ඉතට කට්ටිය එහෙම ගොඩාරියක් ඉන්නවා. මේ සල්ලි හම්බ කරන අය ඒ වගේ ලංකාවෙත් ඉන්නවා. මේකට හරියවන් දෙයක් හදාගත්තොත් තව ඔපචුනිටි එක ඔයාලට ඒක ඉස්සරහදී අපි කියා දෙනවා කෝස් එක ඇතුළේ මොනවද තව තියෙන ඔපචුනිටි කියලා. දැන් ඔයගොල්ලෝ හිතන්නේ එපා මේක හදාගත්ත කියලා YouTube channel එකක් හදාගත්ත කියලා YouTube එක දෙන සල්ලි කියලා. ඔයාලා නිකන් හිතන්න මොනවා හරි කරනවා ඔය රිවිව් කරන channel එකක් හරි මොනවා හරි දෙයක් හදාගන්න. එතකොට ඒ කම්පැනිස් වලින් ඔයාලට බඩු දෙනවා මේක රිවිව් කරලා දෙන්න. ඒවට ඔයාලට වෙනම සල්ලි ගෙවනවා. හරි. ඒ වගේම ඔයා ඔය පාඨමාලා මොනවා හරි අපි වගේ කරනවා නම් ඔයාලට පුළුවන් ඒ YouTube channel එක ඇතුලේ ඔයාගේ පාඨමාලා ප්‍රොමෝට් කරලා ඒකෙන් මොනවා හරි සල්ලි හම්බ කරගන්න. අපි කරන දේවල් අපි කියන්නේ ඒ වගේ දේවල් කරන්න ඕන තරම් chances මේ YouTube එක ඇතුලේ තියෙනවා. හරි එතකොටම thumbnail එකක් වගේ දෙයක් හදාගන්න හැටි අපි කියලා දෙනවා. ඊළඟට තව මේ වැඩි views ප්‍රමාණයක් ලබා ගන්න කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඒ දේවල් step by step වලට කියලා දෙනවා. ඊළඟට monetization enable කරලා අර මම කියව දේවල් monetization කියන්නේ YouTube එකේ ad program එකට අපි සම්බන්ධ කරගන්නවා. අපි subscribers 1000ක් ගන්න කලින් subscribers 1000ක් ගන්න කලින්
ඕගොල්ලන්ට සල්ලි හම්බෙන්නේ නැහැ. සබස්ක්‍රයිබර් 1000ක් කරන් ඔයගේ මොනවද කරනකම් සල්ලිනේ ඇඩ්වර්ටයිස්මන්ට් හම්බෙන්නේ නැහැ. සල්ලි හම්බෙන්නේ නැහැ. අපි අර මූලික අවශ්‍යතා ටික සපුර ගන්න ඕනි මොනවා කරන්නද මේ ඇඩ්වර්ටයිස්මන්ට් කරගන්න. ඒක තමයි කියන්නේ අපි මොනටයිසේෂන් කරනවා කියලා. අපි ඒක අනේබල් කරලා කොහොමද අර AdSense ගිණුමත් එක්ක සම්බන්ධ කරලා ඒ ගිණුමට සල්ලි ගන්න කියන එක අපි කියා දෙනවා. දැන් අර මම ඉස්සෙල්ලා දෙන්නපු එයාට එහෙම ඒ යාර කරගන්න කිව්වට තේරෙන්නේ නැහැ. ඒකින් තමයි යගේ පාස්වර්ඩ් අරගෙන අපි ලින්ක් කරලා දුන්නේ. දැන් ඒ සර්වර්ගේ අවසරයකට අපි ඒ වගේ දේවල් ඕගොල්ලන්ට පෙන්වන්න තියන් ඉන්නවා. මොකද අපිට ගිණුම් පෙන්වුවාම ඒ ප්‍රශ්නයක් වෙන්න නිසා. ඊට මේ AdSense කියන වෙරිෆයි කරනවා කියලා එකක් තියෙනවා. මේක කරන හැටි කියා දෙන්න පුතේ මේක නිකම් වෙන්නේ නැහැ. ඔයාලා Google සමාගම වෙන ලෙටර් එකක් ඒකේ අංකයක් දාලා එවනවා. ඒ ලෙටර් එකේ අංකය දාලා ඔයාගේ ගිණුම වෙරිෆයි කරගන්න හැටි එහෙම ඒ ටික අපි සම්පූර්ණයෙන් කියා දෙනවා. ඊළඟට මේ ලයිෆ් ටයිම් සපෝට් කියන එක ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා මේ වැඩේ කරගෙන යනකම් ඔයා අපෙන් ප්‍රශ්න අහනකම් මේ වැඩේ කරනකොට අපි හිතවත් වෙනවා. අපේ ගෲප් එකක් තියෙනවා. ඕගොල්ලන්ගේ ගෲප් එකට අනුව ඕගොල්ලෝ ඉන්න ළමයි කට්ටිය සෙට් වෙලා ගෲප් එකක් තියෙනවා. එතකොට ඒකින් ළමයි අපි ගොඩාක් එක අපිත් ඒ කතා කරලා ඒගොල්ලොත් එක්ක අපි හිතවත් වෙලා අපි කට්ටිය එක්ක අහුවෙලා මේ වැඩේ කරනවා. ඒ කියන්නේ ඒක ඇතුළේ ඉන්න මොනවද දක්ෂයි. දැන් අපිටත් වඩා දක්ෂතාව තියෙන අය බලක් කියලාට ඒ වස්තු මතුවෙනවා. ඒ යකින් අපිත් ප්‍රෝග්‍රෑම් දේවල් ලක්ෂණාට ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ කියනවා මෙහෙම කරනවා මේක හොඳට වෙනවා. එහෙම කරනවා අර එහෙම කියලා කියනවා. එතකොට ඒ අතරේ අපි විතරක් නෙවෙයි ඔය ගෲප් එකට ඇඩ් කරාම ඕගොල්ලන්ටත් ඕගොල්ලෝ දේවල් ෂෙයා කරගන්න පුළුවන්. ඕගොල්ලෝ වීඩියෝ එකක් දැම්ම මේ ගෲප් එකේ ෂෙයා කරනවා. එතකොට ඒක ඇතුලේ ඉන්නේ කොහොකේ ටිකක් නෙමෙයි. ලංකාවේ ඉන්නේ ගොඩක් එහෙමනේ. මොනවද දෙයක් කරලා එළියට දාන්න බෑ. දැන් මේ ගෲප් අපේ හදාගන්න ගෲප් එක ඇතුලේ අර ප්‍රීමියම් කියන ගෲප් එකක් තියෙන ගොඩක් වෙලාවට හැමෝම සල්ලි ගන්න මහන්සි කට්ටියක් එක ඇතුලේ අපිත් එක්ක වෙලා සහෝදරකමට දැන් එහෙම කරලා එහෙම කරන කට්ටියක් ඉන්නේ. ඒකට ඒ කට්ටිය ඕගලන්ට ලයික් එකක් දානවා, කමෙන්ට් එකක් දානවා. ඕගොල්ලෝ වීඩියෝ එකක් දාලා ෂෙයා කරාම අන්න ඒ වගේ chance එකක් අපිට තියෙනවා. ඒ වගේම අපි මේ වගේ ඒ හැමෝම එක්ක හොලා කරන වැඩක් අන්න එක තමයි ඔයාලට හම්බෙන්න පුතේ ලොකු chance එකක් විදියට මේ හැමදේම කරනකොට ලොකු chance එකක් විදියට හම්බෙන්නේ අපේ මේ ගෲප් එකට සම්බන්ධ වුණාම සල්ලි ගෙවලා නැත්නම් මේක මේ හැමදේම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හැමදේම පුතේ ඔයගලන්ට ඇහෙන්නේ නැද්ද? ලක්මාල් ලබිරිසිංහ ඇහෙන්නේ කියලා මෙසේජ් කරලා තියෙනවා. මට හිතෙන්නේ අනිත් කට නම් ඇහෙනවා කියලා මගේ තාම ඇහෙනව නේද? මෙසේජ් එකක් ගන්න. ඔව් ඇහෙනවා. ලක්මාල් ලබිරිසිංහ කියන කෙනා ගිහින් ආව නම් හරියි. රිවිලා එන්න එතකොට ඇහෙයි සමානට. එතකොට අපි මේ ගෲප් එකක් ඇතුළේදී වැදගත් දේවල් නැත්තම් මේ තියෙන මේ හැම දෙයක්ම ඔයගලන්ට පුළුවන් net එකෙන් බලනවත් කරන්න. ඒකට විශේෂත්වයක් තියෙන්නේ අපිට එක්ක සම්බන්ධ වුණාම අර කියපු කාරණා විදිහට මම අන්තිම වශයෙන් එකක් කියන්නම්. මේ හැම දෙයක්ම ඒක මේක විතරක් නෙමෙයි. YouTube එකට විතරක් නෙමෙයි. අපි කතා කරන පාඨමාලා දෙක තුනටම ඒ විදිහටම බලපානවා. ඒ කියන්නේ අන්තිමට මම කියන්න එතනින් අපි කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ කියලා. ඉතින් පස්සේ බලමු මොකක්ද අපිට තියෙන්නේ කියලා. ඊළඟට අපිට තියෙනවා eBay කියන එක. දැන් YouTube කියන එක ඔන්න ඔය ටික තියෙනවා. ඊළඟට දැන් මේ ලක්මාල් කියන කෙනාට මම පොඩ්ඩක් මෙසේජ් එකක් දාලා ඉන්නවා. හරි. ඊළඟට අපි යනවා eBay කියන සයිට් එක පිළිබඳව කතා කරන්න. මේ eBay කියන්නේ මොකද්ද? ඔයගොල්ලන් සරලව කිව්වොත් eBay කියන්නේ eBay කියන වෙබ්සයිට් එකට අපි යම් බලන්න. eBay කියන වෙබ්සයිට් එකට ගියාම බලමු මොනවද ඒකේ පෙන්වන්නේ කියලා.
මේ තියෙන eBay කියන වෙබ්සයිට් එක. හරි. මේ වෙබ්සයිට් එකේ මොනවද බලන් තියෙන්නේ? මේක තියෙන්නේ নানা ප්‍රකාර මාධ්‍යයේ බාහිර විකුණන. නේද? මේකේ තියෙනවා ඉලෙක්ට්‍රොනික අයිටම්ස්, ඊළඟට ෆැෂන් අයිටම්ස්, ඒ කියන්නේ ඇඳුම්, බෑග්ස්, ඒ වගේ දේවල්, හෙල්ත් ඇන්ඩ් බියුටි කියලා කියන්නේ ළමයි ගන්න ඒවා, ඒක දේවල් බෙහෙත් වර්ග, හෝම් ගාඩන් කිව්වම ඒකේ තියෙන ජුවලරි, ස්පෝර්ට් වර්ග, ඒ වගේ දේවල් කාර් පවා මේකේ විකුණන්න තියෙනවා. කාර් පාර්ට්ස් හැම දෙයක්ම මේකේ විකුණන්න තියෙනවා. ඇති දෙයක් නැත්තම්. දැන් ලෝකේ තියෙන ලොකුම e-commerce site එක කියලා තමයි අපි හඳුන්වන්නේ මේ eBay කියන වෙබ්සයිට් එක. හරි. එතකොට මේක ඇතුලේ බලන්න මේක ඇතුලේ ඉන්නවා ඔයාට මම අර ඉස්සෙල්ලා වෙන්නපු ඇනලිටික් එක අපි ආපහු ගම් බලන්න මේකේ කොච්චරක් සාධි හම්බ කරනවද කොච්චර දෙනෙක් මේක ඇතුලේ ඉන්නවද කියලා. දැන් නිකන් ඔයා හිතන්න අපි තවුමක් ගත්තාම තවුමක් ගන්න අයිසල් තවුමක් එකක් ගන්න. එතකොට ඒක ඇතුලේ කොච්චර බිස්නස් කාර්යවලද දැන් පුගක් කලින්වලදී ළඟම නගරේ කල්පනා කරලා බලන්න. ඒක ඇතුලේ කොච්චර බිස්නස් කරන කට්ටිය ඉන්නවද? කොච්චර සල්ලි කරන ගොඩක් ඉන්නවද නේද? මේ පොඩි ටවුමක් ඇතුලේ. ඒ වගේ මේ දැන් eBay කියන එක එතකොට මේ ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන සයිට් එකක්. ඇමරිකාවේ සයිට් එකක්. 1995 ආරම්භ කරපු සයිට් එකක්. ගොඩාක් පරණ එකක්. අපේ ලංකාවේ ඉන්ටර්නෙට් ආවේ 1996 දී. එතකොට මේක ආරම්භ වෙලා තියෙන්නේ 1995 දී. සැප්තැම්බර් 3 වෙනිදා තමයි ආරම්භ කරලා තියෙන්නේ. මේ වෙනකොට සේවකයෝ 1800කට අධික ප්‍රමාණයක් සේවය කරනවා. ඒක රටවල් වල තියෙනවා බ්‍රෑන්චස් නේද? ඊළඟට 2021 වර්ෂයේ ඒගොල්ලන්ගේ මියවුරුද්ද ඩොලර් බිලියන 13කට අධික වාර්ෂික ආදායමක් ඒගොල්ලෝ හොයලා තියෙනවා. ඩොලර් බිලියන 13ක ආදායම කිව්වේ මේ කියන්නේ පඩි නඩි ගෙවලා තේරම කරලා සුද්ධ ආදායම ඩොලර් බිලියන 13ක්. හරි. ඩොලර් බිලියන 13ක් සුද්ධ ආදායම විතරක් මේ සමාගම. එතකොට බලන්න ලංකාවේ තියෙන ආදායමට වඩා ලොකු ආදායමක් මේ සමාගමක් විසින් වෙනවා නේද? එතකොට මේකේ දවසකට ගනුදෙනු සිද්ධ වෙනවලු ඩොලර් බිලියන 2ක. ඩොලර් බිලියන 2ක. ඉතින් ලංකාවේ රුපියල් වලින් ගත්තොත් කොච්චර ප්‍රමාණයක්ද කියලා නිකන් හිතලා බලන්න. දවසකට ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලාභය විතරක් නෙමෙයි මේක ඇතුලේ බඩු මිලදී ගන්නවා ඩොලර් මිලියන 2ක විතර. බිලියන 2ක මිලියන නෙමෙයි බිලියන 2ක. ඔය ලොකු ප්‍රමාණයක දවසක් ඇතුලේ මේක ඇතුලේ සේල් වෙන තරම්. කියන්නේ මේක හිතාගන්න තරම් ලොකු මාකට් එකක්. එතකොට මේක ඇතුලේ බලන්න මම තවත් චුටි ඇනලිටික්ස් ටිකක් ගත්තා. එතකොට මේකේ ඇතුලේ ඉන්නවා මිලියන 159ක් යූසර්ස්ලා ඇක්ටිව්. ඒ කියන්නේ මිලියන 159ක් ඉන්නවා ඇක්ටිව් යූසර්ස්. ලංකාවේ කොච්චරක් ඉන්නවද සම්පූර්ණ ජනගහනය මිලියන කීයද? මිලියන ලංකාවේ ඉන්නේ 2යි යනයි නේද? 2.5 කෝටි ලංකාවේ ඉන්නේ. හරි ඒ වගේ මේ ලෝකේ ඉන්න ප්‍රමාණය ඔයා බලන්න ලංකාවේ තුල කොච්චර ඉන්නවද කියලා. ලංකාවේ මිලියන 12යි නේද? සෝරි මිලියන 20ක් විතර වගේ තමයි ලංකාවේ ඇතුලේ ඉන්න කෝටි 2ක් නේ. එතකොට මේක ඇතුලේ ඉන්න මිලියන 159ක යූසර්ස්ලා ප්‍රමාණය. එතකොට මේ යූසර්ස්ලා ප්‍රමාණයට විකුණන් දෙන්නේ මිලියන 19ක් විතර වගේ සෙලර්ස්ලා තමයි ඉන්නේ. නමුත් මේ account තියෙන කට්ටිය විතරයි මේක ඇතුලේ වැඩි හරියක් තියෙන account හදලා නිකන් ඉන්න කට්ටිය උදේ. ඕන් තරම් ඉන්න account හදලා දාලා ඒවා විකුණන්න කම්මැලි වෙන දාලා නිකන් ඉන්නවා. හරි. එතකොට දවසකට මිලියන 109ක විසිටර්ස්ලා එනවා. දවසකට මාසෙකට විසිටර්ස්ලා 109ක් එනවා මිලියන. මේ වෙබ්සයිට් එකට බඩු ගන්න මිලියන 109ක් විතර දවස් මාසයක් පුරාවට එනවා. එතකොට අපිට ලොකු chance එකක් තියෙනවා මේකෙන් එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් අල්ලගෙන අපේ බඩුවක් විකුණ ගන්න නේද? ඉතින් අපි බලමු දැන් මේ YouTube වලින් සල්ලි හොයන්න අපි eBay කරා සල්ලි හොයන්න අපි කොහොමද කියන එක අපි චුට්ටක් කතා කරලා බලමු. අපිට ක්‍රම දෙකකට මේක හරහා සල්ලි ගන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි මේ eBay direct shipping කියන එක. අනිත් ක්‍රමය තමයි eBay drop shipping කියන ක්‍රමය. අපි මුලින්ම කතා කරන්නේ ඕගොල්ලන්ගේ තියෙන දක්ෂතාවය අපි හඳුනා ගන්න ඕනේ කියලා.
ඒ වගේම දැන් මෙතන සම්බන්ධලා ඉන්න කට්ටිය අතරේ එක එක දක්ෂතා තියෙන කට්ටිය ඉන්න. ඒතකොට ඕගොල්ලෝ බලන්න. දැන්ලා හරි මෙතන ඉන්න පුළුවන් නිෂ්පාදනය කරන කෙනෙක් ඉන්න පුළුවන් මොනවා හරි. එතකොට ඔයාට පුළුවන් මේ eBay direct shipping කියන එක පාවිච්චි කරන්න. මොකද්ද මේ eBay direct shipping කියලා කියන්නේ? ඔයා මොනවා හරි දෙයක් හදලා හතර කෙනෙක් නිෂ්පාදනය කරන කෙනෙක් නම් ලංකාවේ තියෙන පුළුබරු වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි දේවල් විකුණන්න පුළුවන් නම් මේ පිටරට ඉන්නේ කියපු කස්ටමර්ස් ළඟ. නේද? බලන්න අපි දැන් එහෙම කරන කට්ටිය ඉන්නවද නැද්ද කියලා අපි නිකන් බලමු. දැන් බලන්න අපි eBay එකට ගිහිල්ලා අපි බලමු මේක ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට්ස් මොනවද කියන එක මේ. හරි. මම වර්ෂයා කරලා පෙන්නනම් ස්ක්‍රීන් එක. මම මෙතන ශ්‍රී ලංකන් කියලා ගහන්න eBay වෙබ්සයිට් එකට ගිහිල්ලා මම මෙතන ටයිප් කරා ශ්‍රී ලංකන් කියලා නෝඩ සර්ච් එකක් දෙන්නම්. මේ ලංකාවෙන් ඩිරෙක්ට් shipping කරන කට්ටියගේ නිකම් පොඩි පොඩි ප්‍රොඩක්ට් කියන තමයි කියන්නේ. මේ බලන්න දැන් මේ පිටරට සයිට් එකක් වුණාම මම නිකන් ශ්‍රී ලංකන් කියලා ගිහලා මෙතන items 24247ක් තියෙනවා. හරි එතකොට මෙයාගේ සිලොන් පුරුදු සව් තියෙනවා නේද? ඔයගේ ගොඩක් දේවල් තියෙනවා අපේ විකුණන්න පුළුවන්. සමහර අය පෝකර් විකුණනවා කියනවා. අර පින්ජ කරලා තියෙනවා නේද? ඒ වගේ එක එක දේවල් තියෙනවා. හැබැයි ලංකාවෙන් මේක මතක තියාගන්න කරනවා නම් ලංකාවෙන් පිටට යවන්න බැරි බන්න තියෙන පුතේ. ඒ කියන්නේ අපිට යවන්න බෑ මොනවද ඔය කියන වේලිච්ච නැති කොළ වර්ග ඇට වර්ග ඒ වගේ දේවල් හැම බියවන්න බැරි ඒවා තියෙනවා. ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා. අපිව කියනවා කෝස් එකේ ඩිරෙක්ට් shipping කරනකොට මොනවද යවන්න බැරි මේක හොයාගන්නේ කොහොමද කියන එක. දැන් මේ වගේ නිෂ්පාදනයක් මොනවද කරනවා අපිට පුළුවන් වුණ මේවා පිටරට යවලා කෙලින්ම සෙලර් කෙනෙක් විදිහට එහෙම නැත්නම් මේ බලන්න මේක යවලා තියෙන ලුණු පැකට් පවා මේගොල්ලෝ යවලා තියෙනවා. ලුණු පැකට් එක $37කට තමයි දාලා තියෙන්නේ. නමුත් ගන්න පුළුවන් නොගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නේ? නමුත් ඒක දාලා තියෙන මේ රුපියල් 180 ඒ වගේ ඒවා යවලා තියෙනවා. මේ නමුත් මේ වගේ ඒවා අපිට ගොඩක් මාකට් වෙනවා. හරි? හිතන්න එපා මේ යන්නේ නැහැ කියලා දැන් ඒක මම මේ මාකට් වෙන එකක් මේ ගම්බලේ මේ බලන්න දැන් මේ කලපිංචා ටික දැන් මම පවුන්ඩ් එකෙන් දාලා තියෙන්නේ ඒක නමුත් මේක 64ක් විකිලා තියෙනවා. හරි 64ක් විකිලා තියෙනවා. මම මේ ෂිප් කරන්නත් යුරෝ 16ක් යනවා කියන කරපිංචානේ. නේද? මේවා 64ක් සෝල්ඩ් වෙලා තියෙනවා නැත්නම්. ඒ කියන්නේ මෙයා බලන්න මෙතන මේ charge එක තියෙනවා shipping කරන්න යා මේ බලන්න 39ක් කරන් තියෙනවා. නේද? ජර්මන් පවුන්ඩ් 30 මේ ජර්මන් පවුන්ඩ් මොකද ඉංග්‍රීසි එකේ කියන මට මතක නැහැ. මම හිතන්නේ පවුන්ඩ් වෙන්න ඕනේ මේක. එතකොට සාමාන්‍යයෙන් යා මේ විකුණලා දෙන්නේ මේ දෙකයි මෙන්න මෙතන එකතු වුණාම සාමාන්‍යයෙන් අපි නිකන් හිතුවොත් $40කට කියලා. මේ කරපිංචර් එකක් $40කට විකුණනවා කියන්නේ නේද? අන්න වගේ ඒක 64ක් විකිණලා තියෙනවා. එහෙම ගන්න උනි තරම් ඉන්නවා. අපිට මේ සල්ලියක් යන මහලු කුඩයක් නවන්න සමහර මිනිස්සු උන් තරම් මේ ලෝකේ ඉන්නවා. මොනවද? එහෙම ගැටලුවක් නැතුව බඳින්න කට්ටිය සල්ලි ඉල්ලා ගන්න උන් තරම් මිනිස්සු මේ eBay එක ඇතුලේ ඉන්නවා. ඒක නිසා ඒක අපිට කිසි ගැටලුවක් නැතුව අපි දාන දෙයක් හරියට දැම්මොත් අපේ ගැටලුවක් නැතුව විකුණා ගන්න පුළුවන්. මේ වැදී තියෙන දේ තමයි මොකද්ද? මේ වැදී තියෙන්නේ අපි මේ ප්‍රොඩක්ට් එක මොකක් හරි සර්ච් කරාම දැන් බලන්න මෙතන මොනවා හරි සෝල්ට් කියලා අපි නිකන් ගහලා බලන්න ලෝහ පොහන්න සෝල්ට් කියලා ගැහුවාම ශ්‍රී ලංකන් සෝල්ට් කියලා ගැහුවා මෙන්න මේ ශ්‍රී ලංකන් සෝල්ට් කියලා ගැහුවාම බලන්න මේ ඉස්සල්ලාම උඩට එන ටිකනේ අපි ඉස්සල්ලාම බලන්නේ දැන් මේකේ ප්‍රොඩක්ට් තියෙනවා 25ක් තියෙනවා ප්‍රොඩක්ට් 25 තියෙන ශ්‍රී ලංකන් සෝල්ට් කියලා කියනවා මම නිකන් මේකක් ගත්තේ නමුත් මේ 25 අපි අටට ගිහින් බලනකොට වඩා මේ ඉස්සල්ලාම මුලින්ම තියෙන ටික තියා බලන්න ඒ ටිකෙන් ගණන් ගන්න කාර්යය බල මේ අපි කරන්න ඕනේ හැම වෙලාවෙම අපේ ප්‍රොඩක්ට් එක මේ ලිස්ටිං වල උඩට එන්න මොකක් හරි ලිස්ටින් එක උඩට එන්න තමයි අපි හදාගන්න ඕනේ. හරි? අන්න එතකොට තමයි අපේ එක විකිණීමට තියෙන හැකියාව වැඩි වෙන්නේ.
අපි ඒක ටක් ගාලා විකුණන තියෙන හැකියාව වැඩි වෙන මේක ටක් ගාලා උඩට ගත්තොත්. හරිද? අන්න ඒක තමයි අපි මේ පෝස්ට් එක තුලදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් ඕනි කෙනෙකුට මේ ලිස්ටින් එකක් දාලා කරන්න පුළුවන්. ඕනි කෙනෙක්ට ලිස්ටින් එක දාන හැටි අන්තර්ජාලයේ පැහැදිලි කරලා තියෙනවා. ඕනි තරම් YouTube වීඩියෝස් තියෙනවා. ඔයාට මේ ලිස්ටින් දාගන්න කරන හැටි කොහොමද කරන්නේ මේවත් ඇපල් කන්ටෝරු හරහා යවන විදිහක් තියෙනවා. මේවට අපිට බබල් බෑග්ස් කියලා තියෙනවා. ඒක දාලා පැක් කරලා හැම යවන්න ඕනේ. මේ ක්‍රම සේරම ටික අපි A to Z කියනවා. කොහොමද මේ කෝස් එක තුලදී කරන්නේ කියන එක පිළිබඳව. ඩිරෙක්ට් shipping කියනවා. ඒවට ඔයාලට යවන්න පුළුවන් මොනවද? ඔයා තෝරගන්න ඕනේ බඩු මොනවද? ඒ වගේ හැමදේම පැකින් එකේ ඉඳන් ඒ shipping එක දක්වාම ඔයාලට කියා දෙන account එක හදන්න තැන සල්ලි ගන්න කොහොමද? ඒ වගේ සේරම දේවල් ඔයාලට කියා දෙනවා. මේ eBay direct shipping කියන කොටස තුලදී. ඊළඟට drop shipping කියන එක. මේක තමයි මේ වෙනකොට මම කියන්නේ ලංකාව පුරා අතිශය විදිහට ජනප්‍රිය වෙලා තියෙන කාරණා තමයි eBay drop shipping කියන එක. eBay drop shipping කියන්නේ අපි අනුන්ගේ බඩුවක් විකුණන එක. කමිෂන් එකක් තියාගෙන විකුණන එකට තමයි සරලව eBay drop shipping කියන්නේ. මේ eBay drop shipping කියන එක eBay එක තුළ අපි කියන්නේ දීගරි කරන්න පුළුවන් දෙයක්ද? ඇත්තටම හරියටම බැලුවොත් මේ අපි ලංකාවේ ගොඩක් අය කරන වැඩේ eBay එක තුල කරන්න තහනම් කියන්නේ ඒගොල්ලෝ rules වලට ගැලපෙන්නේ නැහැ. අන්න ඒක නිසා මේ අපි පටන් ගන්න දේවල් ඒගොල්ලෝ rules වල තියෙන regulations rules and regulation වගේ තියෙනවා. drop shipping regulation කියලා එකක් තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට කියා දෙනවා. එතකොට ඒකේ තියෙන ඒ rules වලට අනුකූලව අපි කරන්න ඕනේ. ඉතින් චුට්ටක් එහෙම වෙච්ච ගමන් මොකද කරන්නේ? අපේ තියෙන account එක restrict කරනවා. ඒ කියන්නේ sell කරන්නත් බෑවට buy කරන්නත් බෑ මොනවද බෑ ටික කාලයක restrict කරනවා. එහෙමත් නැතුව කෙලින්ම account එක ban කරලා දාන්නත් පුළුවන්. එතකොට සමහරවිට ඔයා සල්ලි එකතු කරලා සල්ලි මොනවද sell කරලා සල්ලි අරගෙන ඒක ඔයාගේ account එකේ තියෙන්න පුළුවන්. ඒවා අදාළ නෑ ඒගොල්ලන්ට. ඒවා කෙලින්ම සල්ලි කොච්චර තිබ්බත් ඒගොල්ලන්ට බලන්නේ නැහැ. ඒගොල්ලෝ rules වලින් පිට ගියොත් අපේ account එක අනිවාර්යෙන් ban කරලා දානවා. ඒක තමයි තියෙන ප්‍රධාන ගැටලුව. දැන් වෙලා තියෙන්නේ ලංකාවේ ගොඩක් දෙනා නිකන් YouTube වීඩියෝ එකක් බලලා මොනවා හරි එකක් බලලා මේක හරියට තියරිය දැනගන්න නැතුව සමහරට YouTube වීඩියෝ කියනවා හරියට කියලා දේවල් තියෙනවා. මම අනිත් අන්තම් දෙක දිනවා. මම ගොඩක් දේවල් ඉගෙන ගන්න YouTube එක බලලා අපිට ගොඩක් දක්ෂයෝ ඉන්නවා මේක තුනේ විතරට කටිනේ හරියටම කරනවා අපිටත් වඩා හොඳට ඒගොල්ලෝ කරනවා. අන්න ඒ වගේ වීඩියෝස් බලලා තමයි ඒක ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. නමුත් මේකේ හරියටම එක ස්ටෙප් එකක් මිස් වුණොත් තමයි පුතේ ඔයාලා account එක බෑන් වෙලා සමහරට ඔයාගේ තියෙන සල්ලි ටික නැති වෙන කොටක් පැහැදෙනවා මේ eBay drop shipping කියන එක තුලදී. ඒක නිසා මේක හරියටම දැනගෙන කරොත් ඔයාලට ගොඩ යන්න පුළුවන්. ලාභයක් ගන්න පුළුවන්. හොඳ ප්‍රොඩක්ට් අඳුරගෙන අපි මේක කතා කරනකොට ඔයාලට කියනවා මේක මෙන්නයි සරල මේ බලන්න මේ ඉන්නේ ඔයා සෙලර් කියලා මෙතන හඳුන්වලා තියෙන්නේ මෙතන ඉන්නේ සෙලර් කියලා තියෙන මේ සෙලර්ගේ සපුරට කියලා තියෙන්නේ සෙලර් කියන්නේ මේ ඔයා ඉන්නේ හරිද ඔයා මොකද කරන්නේ ඔයා පුතේ බලනවා වෙන වෙබ්සයිට් එකකට ගිහිල්ලා වෙන කාගේ හරි බඩුවක් eBay එකේ ඇති එකක් කියලා දැන් අපි සාමාන්‍යයෙන් ගොඩක් ලංකාවේ කට්ටිය පාවිච්චි කරනවා මොකද AliExpress කියන වෙබ්සයිට් එක ඒක චයිනා වෙබ්සයිට් එකක් නේ එතකොට ඇමරිකාවේ කට්ටිය තමයි ගොඩාක් උත්තර භාවිතා කරන්නේ eBay කියන වෙබ්සයිට් එක. ඇමරිකාවේ කට්ටිය ඔය AliExpress ඔය වෙන ඒවට යන්නේ. ඒගොල්ලෝ තනි කරම මොනවා හරි බඩුවක් ගත්තොත් ගන්නේ eBay කියන වෙබ්සයිට් එක හරහා. ඒක නිසා ඒගොල්ලෝ ඒකේ තියෙන ගණන් අරක කම්පෙයාර් කරලා බලන්නේ නෑ. ඒ වගේ කිසි ගැටලුවක් නෑ. සල්ලි තියෙන මිනිස්සු ඉන්නේ. ඔයගොල්ලෝ නිකන් හිතන්නකෝ අපේ මිනිස්සෙක්ගේ අර තියෙන සාමාන්‍යයෙන් දල ජාතික ආදායම කියලා එකක් තියෙනවා. ඒක $14000ක් විතර වගේ ඉන්නේ. ඇමරිකාවේ 50000 60000 75000 දුන්නොත් බලගානක් තියෙනවා. ඒකට හිතන්නකෝ දැන් අපේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ආදායම මෙච්චර නෑ. ඒගොල්ලන්ගේ ආදායම මෙහෙම තියෙනකොට ඒගොල්ලන්ට සල්ලි ගන්න පුළුවන්. කියන්නේ සල්ලි වලට මිලදී ගන්න පුළුවන්. නේ ලංකාවේ උනත් නිකන් හිතන්න පුංචිතියෙන් බඩු ගන්න කොටාසියක් ඉන්නවා. නේද? ඒ කට්ටියට ගැටලුවක් නෑ. ඒගොල්ලෝ ගිහිල්ලා ගන්නවා. හොටෙල් එකෙන් බඩු ගන්නවා. නැත්තම් කොහේ හරි MC මේ ගිහිල්ලා උඩට සල්ලි විඳ කරලා කරන් සෙට් එකක් ඉන්නවා ලංකාවේ නේද? අන්න ඒ වගේ සෙට් තමයි වැඩි කඩියක් ඉන්නේ ඇමරිකාවේ. ඒගොල්ලෝ
බඩු ගන්නකොට මේ ගාන බලන්නේ ඒ වගේ දේවල් වැඩි හිතන්නේ නැහැ. ඒගොල්ලෝ ක්වොලිටි එක බැලුවා පෙනුම් ගත්තා, ටග් කරලා ගෙවුවා ගත්තා. ඒ වගේ මිනිස්සු තමයි ගොඩක් ඉන්නේ. අන්න ඒක නිසා අපිට chance එකක් උදා වෙලා තියෙනවා මොකද්ද? මේ වෙන වෙබ්සයිට් වල තියෙන ප්‍රොඩක්ට් එකක් අරගෙන ඒක අපේ විදිහට අපි මොකද්ද කරන්නේ? eBay එකේ ලිස්ටින් එකක් දානවා. ඔයා හිතන්න සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් තියෙනවා කොහෙද? AliExpress එකේ තියෙන ඔරලෝසුව. AliExpress එකේ ඔරලෝසුව දාලා තියෙන්නේ $10කට. ඔයා ඒ AliExpress එකේ තියෙන ඔරලෝසුව $10ක් තියෙන එක බලාගෙන ඒක සේව් කරලා එකෙන් ඩීටේල් ටික අරගෙන ඒක ෆොටෝස් ආරම්භනම් සේවම ටික අරගෙන ඔයා මොකද කරන්නේ? eBay එකේ දානවා මේක $20කට තමයි මම මේක විකුණන්නේ කියලා. අරගොල්ලෝ ගිහිලා මේක AliExpress එකේ හොයලා බලන්නේ එහෙම කරන්නේ නැහැ. එහෙම කරන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ එහෙම ගන්නවා eBay එක හරහා එන්නේ නැහැ. ඒක නිසා මේගොල්ලෝ මොකද කරන්නේ? ඇමරිකන් එක්කෙනාවා හරි මෙන්න තියෙන ඔරලෝසුවක් මට මේක ගැලපෙනවා. මම $20ක් දීලා මේක ගන්නවා. රයිට්? එතකොට එයා කරන්නේ තොරතුරු ටික ඔයාට ලබා දෙනවා. ඔන්න තොරතුරු ටික ඔයාට ලබා දෙනවා. ඔයාට සල්ලි ගෙවනවා. $20ක් ඔයාට ගෙවනවා. හරි හැබැයි මේක වර්ධව වටහා ගන්න තමයි මේ $20 කතාව ගෙවුවට මම කියා දෙන්නම් පස්සේ $20ක් ඔයාට ගෙවනවා. ඔයා මොකද කරන්නේ? දැන් මෙයාගේ ඇඩ්‍රස් තියෙනවා. බඩුව යවන්න ඕන තර ඇඩ්‍රස් ඒ සියල්ලම ටික තියෙනවා. සල්ලි තැවිලා තියෙනවා. ඔයා මොකද කරන්නේ? ඔයාට ගාලනවා AliExpress එකට $10ක් දීලා ගන්නවා මේ භාණ්ඩය. මේක ෂිප් කරන්න ඕනේ ඇඩ්‍රස් එකට දානවා මොකද්ද? මෙන්න මේ අපේට ඕඩර් එක දීපු කෙනාගේ ඇඩ්‍රස් එක. එතකොට මොකද වෙන්නේ? AliExpress එකෙන් කරන්නේ මෙන්න සල්ලි කියලා අපේ වළුවක් කරන් දෙනවා. යවන්න ඕනේ ඇඩ්‍රස් එක කොහෙද තියෙන්නේ? අර අපිරින් ගත්ත බයගේ ඇඩ්‍රස් එක. එතකොට මොකද වෙන්නේ? මේ බයගේ ඇඩ්‍රස් එකට ඔන්න අපි කර පාර්සල් යනවා. හරි. ඕක තමයි සරල කතාව. එතකොට මොකද වෙලා තියෙන්නේ? අපිට $10ක ලාභයක් ඇවිල්ලා. මම මේ සරලව කිව්වොත් හැබැයි $10ම ලාභෙන්නේ නැහැ. ඒ විදිහට එකපාරට අපිට හම්බෙන්නේ නැහැ. ඕක තමයි මේ වැඩේ වෙන සරල විදිය. අපි එතනින් ඉහට කතා කරමු. ඕක තමයි drop shipping කියන්නේ. හරි. ඕක හරියට කරන්න හැටි තමයි මේ course එක තුලදී අපි කියා දෙන්නේ කොහොමද මේක හරියට කරන්නේ කියලා. එතකොට අපිට මේ eBay එකට බඩු ගන්නකොට අපි AliExpress එක විතරක් නෙමෙයි අපි තව ඕන තරම් වෙබ්සයිට්ස් තියෙනවා ඒත් හොම ගන්න. ඒ Amazon, Walmart ඒ වගේ මේ එක එක වෙබ්සයිට්ස් තව ගාඩියක් જાති තියෙනවා. ඒක ගැන අපි සම්පූර්ණ විස්තරයක් වට ලබා දෙනවා. එතකොටම මෙන්න බලන්න පාඨමාලාව තුල අපිට වාට කියා දෙන්නේ මොනවද කියලා. මෙන්න මේ eBay එකේ rules and policy පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙනවා ඔයාලට. ඒවා දැනගන්න නැතුව ඔයා නිකන් කඩුවලින් අතපත ගාලා වැඩේ අල කරගෙන සේරම නැති කර ගන්නවා. අනිවාර්යයෙන් ඊට පස්සේ ඔයාගේ account එකක් දාගෙන ආපහු බෑන් දුනාම සේරම ටික වැටිලා යනවා. PayPal බෑන් දෙනවා. ආපහු සම්පූර්ණයෙන් මුලින්ම පටන් ගන්න වෙනවා. සමහරවිට ඔයාගේ සල්ලි නැති වෙනවා. පළක් වෙලාවට අපිට account ආපහු ඊළඟ රිවිව් කරලා බලන්න කියලා එහෙම කරලා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් ඒක 100ක් සාර්ථක වෙලා අමාරුයි. ඒකෙන්ද එහෙම නොවෙන්න අපි වැඩ කරන තරමක් තමයි හොඳ. ඒකට eBay ගිණුමක් හදන්න හැටි අපි කියන්න දෙනවා. ඊළඟට කිරීමකට සුදුසුම මාර්ග සොයාගන්න විදිය ගැන කියා දෙනවා. ඒකට තමයි අපි කියන්නේ මාර්කට් රිසර්ච් කරනවා කියලා. ඕක කරන ක්‍රම ටිකක් තියෙනවා පුතේ අපි ඔයාලට කියා දෙනවා. ගන්න දල වශයෙන් කිව්වොත් ඇමරිකාවේ මම ඔයාලට දල වශයෙන් කියලා ඇමරිකාවේ ඉතන මොකක් හරි උත්සවයක් තියෙනවා කියලා. එතකොට සමහරට ඒ උත්සවයේ තියෙනකොට ඒගොල්ලෝ ඒ උත්සවයට අදාළ බඩු ගන්න පුළුවන්. නේද? ඒ උත්සවයට අදාළ බඩු වැලන්ටයින් එක කියලා හිතන්නේ. වැලන්ටයින් අපිටත් තියෙනවානේ. ඒගොල්ලන්ගේ මොකක් හරි කියලානේ. ඒක වැලන්ටයින් කාලේට කොල්ලෝගෙල්ලන්ට ටග් ගාලා ඔන්ලයින් එක හරහා මොකද ගිහින් දෙන්නේ නැහැ. බුදි කියන්නේ නැහන්දා ඔන්ලයින් එක හරහා ලංකාවේ වුණත් යවනවනේ ටෙඩි බියර්ස් යවනවා මල් යවනවා. අන්න ඒ වගේ ඒ කාලෙකට මාකටිං දේවල් තියෙනවානේ. අන්න ඒ වගේ දේවල් අපිට ඕන හොයාලා මේ විකුණන්න පුළුවන්. මේ දවස්වල ට්‍රෙන්ඩින් යන්නේ මොනවද? අපි ඇමරිකාවේ කට්ටිය ටාගට් කරන්නේ. ඇමරිකාවේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එක මොකද්ද? ඊළඟ කොහොමද අපි බඩු හොයාගන්නේ කියන එක පිළිබඳව උන්ට ලොකු අවබෝධයක් ලබා දෙනවා. ඒකට ඒ බඩ තමයි අපි දාන්න ඕනේ. හරි ඒ වගේ දේවල්. ඊළඟට නිවැරදි ලිස්ටින් එකක් කරගන්න ආකාරය. ලිස්ටින් එකක් කියන අපි බඩු දාන එක. දැන් ගොඩක් අය වරද්ද ගන්න දේ තමයි මොකද්ද? මම දැකලා තියෙනවා ගොඩක් වීඩියෝ YouTube වීඩියෝස් වල කියනවා ගිහිලා ඔයා දෙලින්ම මොකක් කරනවද? AliExpress එකේ තියෙන description එක ගත්තා ඒක copy කරා දැම්ම කෙලින්ම eBay එකට ඊළඟට ෆොටෝ ටිකත් ඒකෙන් ගත්තා දැම්ම eBay එකට
එහෙම කළා ලිස්ටින් එක දාන්න ගන්න වැඩි කරලා. හරි. එහෙම දාලා ඔයාට පුතේ සතියක් මේ වැඩේ තියන් ඉන්න බෑ. කග්ගාල ඔයා account එකත් එක්ක බෑන්ලා යනවා. ඒක අපි හිතුවට අපි එහෙම කරනවා කියලා මේ eBay වගේ website එකක් අතිශය දියුණු පුතේ. අපිට දැන් YouTube එකත් එහෙම අපිට අනුන්ගේ videos දාන්න බෑ. ඒක දැන්නම නගුර ගන්නවා. ඒ වගේම තමයි YouTube එකේ පොලිසි එකට අනුකූල නැහැ AliExpress එකේ තියෙන බඩු දාන මේක විකුණන්නේ. dropshipping තහනම් ඇත්තටම බලුවොත්. ඒගොල්ලෝ කියනවා ඒකේ තියෙන AliExpress එකේ තියෙන බඩු එහෙම මේකට දාන්න බෑ. ඒක එහෙම කරන්න බෑ ගන්න කියලා දාන්න බෑ. ඒක මොකද ඒගොල්ලන්ගේ පරිශීලකයන් කරන අවුලක්. ඒකට නැත්තම් එහෙම හිතනවානේ. ඊට පස්සේ ඇමරිකානු මිනිස්සු බලනවා. යකෝ eBay කරන්න ඕනේ නැහැ නේ. eBay කියන වැඩි ගණන් ගන්න මොකද අපි කෙලින් ගන්නවනේ. අන්න ඒකට ගිහිල්ලා කියලා. මොකද මුද්දයක් නෙමෙයිනේ. වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක ටයිප් කරලා විතරනේ දෙන්නේ. අන්න ඒ නිසා තමයි මේක තහනම් කරලා තියෙන්නේ. එතකොට අපි මේ ලිස්ටින් එකක් දානකොට අරක විස්තර ගත්තට කමක් නැහැ. නමුත් ඒවා වෙනස් කරලා දාගන්න ක්‍රම තියෙනවා. ලේසි ක්‍රම තියෙනවා. ඒකේ ඒවටම හදපු වෙබ්සයිට්ස් වගේ දේවල් වලින් අපි ඒ ඩිස්ක්‍රිප්ෂන් එක රීරයිට් කරනවා. ඒ වගේම ඔය හැම ෆොටෝ එකකටම මෙටා ඩේටා කියන එකක්. හරිද? ඒ ෆොටෝ එක අගය ගන්න පුළුවන්. මේක මෙතනින් ගත්තේ. මේක අයිතිකාරයා මෙයා. එහෙම කියලා. අපි මේ මෙටා ඩේටා කියනවා යවන්න ඕනේ. ඒ වගේ දේවල් යවලා හැටි කියා දෙනවා. ඒ වගේ ඒවා හරියට අහු නොවෙන්න අරගොල්ලෝ පොලිසි වලට අනුකූලව කරන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් වත් ලබා දෙනවා. ඒක තමයි අපේ පාඨමාලාව තුළ කරන් තියෙන විශේෂ දේවල්. ඕගොල්ලන්ට YouTube වීඩියෝ බලලා ඉගෙන ගන්න හම්බෙන්නේ නැති දේවල් තමයි ඒවා. ඊළඟට ඕඩර් එකක් ලැබුණාම අපි මොකක්ද කරන්න ඕනේ කියන එක පිළිබඳව. කොහොමද ඕඩර් එක ප්‍රොසෙස් කරන්නේ? කොහොමද යවන්නේ? මේ වගේ දේවල් පිළිබඳව අපි වාට කියා දෙනවා. එයා ඊළඟට මේ PayPal හරි Payoneer එක සම්බන්ධ කරලා ඔයාගේ ගෙඩිම verify කරගන්න හැටි කියලා දෙනවා. ඊළඟට account restriction හරි ban එකක් වීම වළක්වා ගන්න ආකාරය. ඔය ඉස්සරහ මේ වගේ දෙයක් නොවෙන්න ඔයා කොහොමද මේක හරියට කරන්නේ කියන එක පිළිබඳව යා දෙනවා. මේ SEO market research කරනවා කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ SEO කියන්නේ search engine optimize කියන එක. ඒ කියන්නේ මොකක් හරි බඩුවක් ගැහුවම ඔයාගේ බඩුව තමයි ඉස්සෙල්ලාම පෙන්වනවා කියන එක. නිකන් හිතන්න වොච් එකක් ගැන මොකක් හරි ගැන ගැහුවාම ඔයාගේ වොච් එක උඩින් පෙන්වනවා. බයිසිකලයක් කියලා ගියොත් ඔයා බයිසිකල් දාලා තියෙනවා. ඔයාගේ බයිසිකලේ ටැග් දාලා උඩින් අර උඩම තියෙන ලිස්ට් එකේ නැත්තම් පළවෙනි පිටුවේ දිකේ ඇතුලේ පෙන්වන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒක තමයි SEO කියලා කියන්නේ. ඒ කියන්නේ search engine optimization කියලා කියනවා අපි ඉංග්‍රීසි වලින්. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන ඔයගොල්ලන්ට කියා දෙනවා. ඔයා මේ වචන වලට කරන්න ගියාම අහනකො දේවල් නෙමෙයි. අපිත් ඔයගොල්ලන්ට එක්ක මේක කරනවා. හැම එක්කෙනාට මේක හදනවා ගැටලුවක් තිබ්බොත් ඒකත් අපි කතා කරනවා අපේ group එකට තුල්දී. ඊළඟට රේටින් වැඩි කරගන්නවා. කොහොමද මේ රේටින් කියන්නේ මොනවද? ඉතින් අපි මොනවා හරි බඩු ගත්තාම ඒවට ලයික් එකක් දාලා රෙමේ තියාගන්න පුළුවන්. පස්සට ගන්න තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අර පොඩි heart එකක් දාලා වගේ දේවල් ඔය eBay එකෙත් ඒවා තියෙනවා. ඒ වගේ රේටින් එකක් වැඩිපුර බඩු ගත්තාම එහෙම නැත්නම් ඒවා ලයික් කරාම ඒ වගේ දේවල් කරාම නිකම් අපේ භාණ්ඩය උඩට එනවා. අර ලිස්ට් එකේ උඩට එනවා. රේටින් කියන්නේ අන්නේ. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන් අපේ අතරේ වැඩිපුර බැලුවා කියන්නේ වගේ භාණ්ඩේ වැඩිපුර ගෙනා watch list එක කියන watch list කියලා එකක් තියෙනවා. අන්න ඒකට දාලා තිබ්බා. එතකොට මේ අපේ group එක ඇතුලේ ඉන්න කට්ටියටම පුළුවන් අරය දාලා තියෙන එක බලන්න. watch list එක කියන ඕගොල්ලෝ අපේ මෙහෙම දැන් නවහවන මොකක් හරි එකක් listing එකක් දැම්මා. ඒක share කරනවා. මම මේ listing එකක් දාලා දෙන්නේ අපේ group එක ඇතුලේ share කරනවාට අවස්ථාව ලබා දෙනවා. අපේ premium group එක ඇතුලේ. එතකොට ඔයාගේ listing එකට ගිහිල්ලා බලනවා කට්ටිය like එකක් දානවා. ඒ වගේ දේවල් කරාම මොකද වෙන්නේ? පොඩි share පාරක් ඔන්නම් දානවා. group තව ඒවා කියා දෙනවා. Facebook එක පාවිච්චි කරන් තියෙන්නේ කොහොමද කියන එක ගැන වාට කියා දෙනවා. Facebook එක හරහා අපේ product market කරගන්නේ කොහොමද කියන එක කියා දෙනවා. YouTube එක හරහා අපේ product market කරන්නේ කොහොමද කියන එක ගැන කියා දෙනවා. ඒ වගේ දේවල් කරලා අපේ ඔන්න group එක ඇතුලේ අපිට පුළුවන් like එකක් දාන්න අර product එකට හරි. අන්න ඒ වගේ අපිට supportive team එකක් ඉන්නවා දැන් මේක ඇතුලේ. අපි මේ පාඨමාලා සම්බන්ධව ඒක තමයි තියෙන විශේෂයක් තිබුණේ. හරි. එතකොට අපිට ඉන්නවා support කරන team එක. නැත්තම් ඔයාගේ යාළුවන්ට කිව්වට ඔයාගේ Facebook එකේ share කරලා ඔයා ජීවිතේට බලන්න කවුරුත් මේකට support එකක් දෙන්නේ like එකක් දාන්න මොනවත් කරන්නේ නැහැ. අපේ මිනිස්සු හරි ගෝකයි. හරි. ලංකාවේ මිනිස්සු හරි ගෝකයි. සමහරට ඔයාගේ අල්ලපු ගෙදර ඉන්න එක්කෙනා ලක්ෂ ගණන් මේක හොයලා හැබැයි අහලා බලන්න කියා දෙනවද කියලා හරියට එහෙම කියා දෙන්නේ නැහැ. එහෙම හරි කොහොකයි. මිනිස්සු ගොඩක් අය මම දන්න විදිහට තව කෙනෙක් දිනුවාට ලංකාවට කටිය හරි අකමැති. එහෙම එක ගැතියක් තියෙනවා ලංකාවේ. ඒක නිසා අපේ group එක ඇතුලේ අපි මේ support team එකක් හදා ගන්නවා. ඊළඟට මේ මුදල් pay out කරගන්නේ කොහොමද?
ada හම්බ කරපු දාල් කොහොමද account එකට ගන්නෙ ඒ වගේ දේවල් පිළිබඳව හරියටම ඔයාලට කියලා දෙනවා. අර ඉස්සෙල්ලා කියනවා ලයිෆ් ටයිම් සපෝට් එකක් තියෙනවා. මොනවා හරි ගැටිලක් આવුත් ඔයාලට සපෝට් එකක් වෙනවා. මෙන්න මේ දේ තමයි කරන් තියෙන්නේ. වගේ එකක් මම කියනවා අපි 8:00 ඉඳන් රෑ 10 වෙනකන් උන්ලාක මැසේජ් එකක් දාන්න අපි අනිවාර්යයෙන් රිප්ලයි කරලා ඕගොල්ලන්ට මොකද තියෙන ගැටලුව පිළිබඳව කතා බහ කරලා ඒක විසඳ ගන්න පුළුවන් අවස්ථාව ඕගොල්ලන්ට ලබා දෙනවා. ඊළඟට ඔන්න ඒ කතාවත් ඉවරයි. අපි එන ටික තමයි කියලා දෙන්නේ. මේ සරල ඕගොල්ලන්ට කියලා දෙන්නේ. මේ උගන්වනකොට ගොඩක් පැහැදිලිව උගන්වනවා. මම මේකෙන් දෙකින් කියන්නේ වෙලාව යන හින්දා. ඊළඟට අපි බලනවා ෆයිවර්. මොකද්ද ෆයිවර් කියන්නේ? ඊළඟ කාරණාව අපි උගන්වන්නේ ඊළඟ කතාව. ෆයිවර් කියලා කියන්නේ සල්ලි හම්බ කරන්න පුළුවන් වාගේ දක්ෂතාවයේ විකුණලා. මේකේ කෙලින්ම මේ අනුන්ගේ දේවල් විකුණන එකක් නෙමෙයි. කෙලින්ම ඔයා දක්ෂ කෙනෙක්. ඔයා හිතන ඔයා මොනවා හරි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඔයා හොඳට ග්‍රැෆික් ඩිසයින් කරන්න දන්නවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඇප් හදන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් චිත්‍ර අඳින්න. ඔයාට පුළුවන් මොනවා හරි අපි හිතමු මොනවා හරි අන්තර්ජාලය හරහා විකුණන්න පුළුවන් යතින්. ඒ කියන්නේ ඩිජිටල් මාකට් කියන්නේ. ඔයාට පුළුවන් මොනවා හරි ස්ටෝරි ලියන්න. තව කෙනෙක්ට පුළුවන් වෙන්න පුළුවන් ඉංග්‍රීසි වලින් පොයම් ලියන්න. තව කෙනෙක්ට පුළුවන් වෙන්න පුළුවන් ෆොටෝ එකක් එඩිට් කරන්න ලස්සනට. මැග්නම්නස් වල ඒ වගේ දේවල්. තව කෙනෙක්ට පුළුවන් වෙන්න පුළුවන් ඩ්‍රාෆ්ට් අඳින්න පුළුවන් නේද? ප්ලෑන් අඳින්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ වගේ කැටගරි බොහෝ ප්‍රමාණයක් තියෙනවා. හරි. මේක 2010 වර්ෂයේ ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට බයර්ස්ලා මිලියන 3.2ක් විතර මේකේ ඉන්නවා. සෙලර්ස්ලා ඉන්නේ හැබැයි 8,30,000ක් විතර. හැබැයි මේකේ ඉන්න account හදපු කට්ටිය විතරයි. මේකෙන් ඇක්ටිව් සෙලර්ස්ලා ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. එතකොට 2020 වර්ෂයේ ඩොලර් මිලියන 190ක විතර ආදායමක් මේකෙන් ලබලා තියෙනවා. ඊළඟට ඩොලර් මිලියන 700ක පමණ ගනුදෙනු සිද්ධ වෙනවා මේක ඇතුලේ. දවසකට දවසකට නෙමෙයි ඩොලර් මිලියන 700 විතර මම හිත දවසකට වොන්න මට මතක නැහැ. ඊට අපේ තියෙන මොකක් හරි දෙයක් ඩොලර් 5කට විකුණන්න පුළුවන් අපිට. ඩොලර් 5කට විකුණනවා ඩොලර් එකක් ගන්නවා. ෆයිවර් කියන එක කොමිෂන් එකක් විදිහට අපිට ඩොලර් 4ක් හම්බ වෙනවා. මේ මම සරලව කිව්වේ මම පෙන්නනවා ඔයාලට වෙබ්සයිට් එකට ගිහිල්ලා මොකද්ද මේ ඩොලර් 5 කතාව කියලා. හරි. බලන්න මේ මම තාපොඩි ඇනලිටික් එකක් ගත්ත සයිට් එකක් ගැන ඔයාලට පෙන්නන්න. මේ සයිට් එක පුතේ මෙහෙම තිබ්බට මෙන්න බලන්න මේක දියුණු වෙන විදිය. මම කියන්නේ මේ සයිට් එකේ අපි හිතුව දැම්ම තියා මේ ස්පොට් එකක් වෙන් කරලා තියාගත්තොත් අපිට ඉස්සරහට දියුණු වෙන්න පුළුවන් හොඳ සයිට් එකක්. හරි. මේ බලන්න මේකේ 3.2 මිලියන් ඇක්ටිව් බයර්ස්ලා ඉන්න තියෙනවා. ගන්න කට්ටිය ඉන්න තියෙනවා. country 160කින් 2020 වර්ෂයේ. මේ බලන්න දැන් මෙන්න මේක දියුණුවලා තියෙන එක බලන්න 2017 මෙච්චරයි. මේ එන්න යනවා. දැන් මේක ලබන අවුරුද්ද වෙනකොට මේ 2020 දැන් මේ වෙනකොට සමහරට මිලියන 40 පනලා තියෙන්න පුළුවන්. එතකොට හැම අවුරුද්දකම මේකේ සෙලර්ස්ලා ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. හරි. මේ වගේ දේවල් මම ප්‍රස්තාර නිකම් පෙන්නන්නේ ඔයාලට. මේ තියෙන මර්චන්ඩයිස් වැලියු එක. ඒගොල්ලන්ගේ දැන් මිලියන 750කට ලං වෙලා තියෙනවා. 70 ගානකින් වැඩි වෙලා තියෙන මේකේ growth එක ඒ කියන්නේ වර්ධනය. බලන්න මේ හැම එකම එහෙමයි. හරි. රෙවෙනියු එකත් බලන්න 2020 අවුරුද්දකින් ඒක නිකන් ඩබල් වෙලා වගේ නේද? හෙන්ඩෙන්න ඩබල් 2020 වෙනකොට හෙන්ඩෙන්න මේක මාර විදියට growth වෙන සයිට් එකක්. ඒ කියන්නේ ඔයාලට මේක දැක්කම පේනවා මේකේ වර්ධනය ඉතාම වැඩි. ඒ කියන්නේ මේකෙන් වැඩ කරගන්න මිනිස්සු හැම එකම හැම ප්‍රස්තාරයක්ම තියෙන්නේ පටන් ගන්න දවසට වඩා ගොඩාක් එන්න මේ බලන්න 64 රෙවෙනියු මේ බයර්ස්ලා ස්පෙන්ඩ් කරපු සල්ලි හැම එකම 150 ගානින් වගේ හැම එකම උඩ ගිහින් තියෙනවා මේ සයිට් එක. හරි. ෆයිවර් කියන්නේ ඒ කියන්නේ හොඳට දියුණු වෙන සයිට් එකක්. එතකොට අපි මේකේ දැම්ම තියාම වැඩ කරන්න පටන් ගත්තොත් පුතේ අපිට ඉස්සරහට යනකොට මේක දැන්ටත් වැඩි හරියක් වැඩ කරන්නේ මේ අපිට වැඩ කරන්නේ දැනටම වැඩි හරියක් වැඩ කරන්නේ කවුරුත් නෙමෙයි. ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව, ඒ ලංකාව වගේ ආසියාතික රටවල් කට්ටිය තමයි වැඩ කරන්නේ.
ඒකට මේ සේවාව ගන්න කට්ටිය ඉන්නේ යුරෝප් වල. හරි අන්න එතන තමයි වෙනස තියෙන්නේ. මේවා වැඩ කරන්නේ ආසියාවේ කට්ටිය, මේවා සේවාව ලබා ගන්න යුරෝප් කට්ටිය. කියන්නේ දියුණු වෙච්ච රටවල් වෙන කට්ටිය තමයි මේවා විරදී ගන්න. වැඩ කරන්නේ ඉන්දියාව තම ගොඩක්ම ඊළඟට මැලේසියාව, සිංගප්පූරු වගේ පොඩි පොඩි ආසියාතික රටවලින් පාකිස්තානය, ශ්‍රී ලංකාවේ ගොඩාක් කට්ටිය ඉන්නවා මේකෙන් සල්ලි හම්බ කරන ගොඩාක් කට්ටිය. උපමවන කාලේ අරේනේ ඔය ලයිට් කපනකින් අරේනේ ලංකාවේ පොඩ්ඩක් වෙරින් අඩුවා. දැන් වැඩිලා තියෙන්නේ ලංකාවේ කට්ටිය මේවා හරියට දන්නේ උඹේ වැඩ අල කරන්නේ. ඒ කියන්නේ මේවා හරියට ඔය කියන වෙලාවල් කලාවල් වලට දෙන්න නැතුව බොරු කියලා කරන අරේ මේවා කරන්නේ නැතුව හරියට කරන්න ඕනේ. එතකොට එහෙම කරොත් මෙහෙම කරේ නැත්නම් ලංකාවේ සමාජයට මේවා ඉස්සරහ නැති වෙන්න පුළුවන්. ඒකින්ද මම හැම වෙලාවෙම කියන්නේ මේවා හරියට කරන කෙනෙක්. දැන් මේවා බලන්න අපි බලමුකෝ දැන් මේවා ගියාම ෆයිබර් කියන එකේ අපිට තියෙන්නේ මොනවද? කරන්න පුළුවන් මම කියවනේ $5යි දරු මූලික දාලා $5කට තමයි අපේ සේවාවක් ගන්න පුළුවන්. ඒක 10000 දක්වා වෙනස් වෙන්නත් පුළුවන්. ඒ දක්ෂතාවය අනුව ඔයාලට කැමති ගණනකට ගන්න පුළුවන්. හරි. එතරම් කියන මේ වෙනස තියෙන්නේ. එතකොට දැන් මේක ඇතුලේ තියෙනවා ඉන්න මම ටග් ගාලා වලට පෙන්නන්නම් සයින් ඉන්නලා නෑ කියන උදේ ටග් ගාලා පෙන්නන්නම්. right දැන් මේ බලන්න graphic design කරන කට්ටියට logo design, brand style, font හදන්න කට්ටියට මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. game කරන කට්ටියට game හදන්න එක graphic දේවල්, art, illustrator, pattern design, tattoo හදන කට්ටියට ඒවා, album cover මේ කී ඔයගොල්ලෝ මේ website වල ගිහින් බලන්න මේවා කරන්න පුළුවන් දේවල්. social media market කරන්න පුළුවන්. writing කරන කට්ටියට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. video හදන්න පුළුවන් කට්ටියට ඒ වගේ දේවල්. music audio ඒ වගේ දේවල්. හරි එකක් නෙමෙයි. මේකේ තව ගොඩක් ඒවා තියෙනවා. ගොඩක් අය මම දැකලා තියෙනවා මොනවා හරි බ්‍රැඩ් වගේ ඇඳගෙන නටනවා. හරි බ්‍රැඩ් වගේ ඇඳගෙන නටන ඒවා තියෙනවා. අර ඒ වගේ දැන් නිකන් හිතන මේ තියෙන්නේ මේ වගේ select කෙනෙක් බලන්න. හරිද? මෙයා හදන්නේ YouTube එකේ අර මම කියන thumbnails. හරි මෙයා YouTube thumbnails හදලා තියෙන්නේ මෙයාගේ දල වශයෙන් බලන්නේ YouTube thumbnail කියන එකේ කොච්චරක් මෙයා විකුණලා තියෙනවද කියලා. මෙයා පුතේ 1719ක් හදලා තියෙනවා. ඒ කියන්නේ මේවා හදලා විකුණලා තියෙනවා. දැන්ට කෝඩ් 6ක් මෙයාගේ ඇවිල්ලා තියෙනවා මෙයාට. මෙයා බේසික් එක පටන් ගන්න $5න් 10න් 40න්. අපි නිකන් හිතමු මෙයා 5න් පටන් ගත්තා කියලා. හරි. මෙයා 5න් පටන් ගත්තා කියලා 1719 $5 ගානේ මෙයා ඒවා කරලා තියෙනවා. 5 ගන්න ඕනේ අපි මෙයාගේ ආදායම බලමු. 4 ගන්න 1719 නැත්නම් මේ 4යි $1 එකට $6000 ගණක් පුරා හොයලා තියෙනවා මේ YouTube thumbnails වල. මේ වගේ පොඩි පොඩි thumbnail මේ තියෙන හදලා ඒවා බලන්න නිකන් නමක් දාලා මොනවද කරන්නේ මේ තියෙන්නේ ඇත්තටම හදපුවා මේ. ඒගොල්ලෝ මොනවද කරේ බලන්න මේක කරලා දින්නේ. ඕන කෙනෙක්ට මේ හදන්න බැරි නේ. මේක දාලා දෙන්නේ ඉතලා දාලා විතරයි. ඔය එක තමයි ඉතලා දාන්නේ. මේ ඇත්තටම මේ රිවිව් එක දීලා තියෙන්නේ හදලා මේ බලන්න හැම එකම හදලා තියෙන්නේ ආයෙ වගේ. මහකු දේවල් කරනවා මේ වගේ දෙයක් කරලා ඒක $5ක් කරන් තියෙනවා. හරි ඔය මාක් සරල දේවල් ටිකක් පෙන්නන්නේ. යාගේ 1700 ගණනක් හදලා තියෙනවා. හරි යා එතකොට 2013 තමයි ආ පටන් ගන්න තියෙන්නේ බංග්ලාදේශ වල කෙනෙක්. හරි අවසාන වීඩියෝ එක දාලා තියෙන්නේ 10කට කලින් මේ ඉන්නේ කොල්ලා. මේ පොඩි කොල්ලෙක්. වගේ ලංකාවේ කට්ටිය ඉන්න උඩාරියක් මේක ඇතුලේ. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න මම නිකන් එකක් දෙකක් විතර පෙන්නන්නේ. එකකින් හරියම මහලු දේවල් මේක පොඩ්ඩක් බලන්න
අපි කියලා දෙනවා මේකෙන් ඔයාලට කරන්න පුළුවන් දේවල් තමයි ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේ දේවල් හරියට කියලා දෙනවා. මේකේ වෙලා යන හින්දා මම බොහෝ දුන්නේ එකම කියලා ඉන්නේ මේක. දැන් ඔයගොල්ලෝ නිකන් තේරෙනවා මේකෙන් සල්ලි හම්බ කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. හරි සල්ලි හම්බ කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක අරහෙම මෙහෙම කියලා මම හැමදේම කියන්නේ නැහැ මෙච්චරක් කරන්න පුළුවන් මෙච්චරක් කරන්න පුළුවන් මෙච්චරක් කරන්න පුළුවන් කියලා. ඕගොල්ලන් බලයෙන් මොඩියේට් කරන්නට අවශ්‍යතාවයක් නැහැ. මේවෙන් අනිවාර්යයෙන් කරන්න පුළුවන් කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න. අපි දැන් අපේ ප්‍රසන්ටේෂන් එකට යමු. right. එතකොට ෆයිබර් වලින් කොහොමද සල්ලි හොයන්නේ? ෆයිබර් වලින් සල්ලි හොයන්නේ අපේ මොකක් හරි අර කිව්වාගේ දක්ෂතාවයක් අපි ලිස්ටින් කරනවා. ඒ දක්ෂතාවය ලිස්ට් කරලා අපිට පුළුවන් අපේ තියෙන ෆයිබර් එකේ තියෙන මොනවා හරි දෙයක් අපි අර මම ඉස්සලා පෙන්නුවා වගේ මොනවා හරි අපේ දක්ෂතාවයක් කරන්න පුළුවන් දෙයක් මේක ඇතුලේ විකුණන්න පුළුවන්. අවම ගණන් ඩොලර් 5 එතන ගියාට අපිට පුළුවන් වැඩි ගණන් වලට මේක ඇතුලේ විකුණලා උදාහරණ හම්බ කරගන්න. කෙලිම PayPal account එකට අපිට සල්ලි ගන්න පුළුවන්. ඒකෙන් අපේ bank account එකට සල්ලි දාගන්න හැකියාව තියෙනවා. මේක අතිශය සාර්ථක දෙයක්. එතකොට මේකේ අපි මේකෙත් එහෙමයි account කෙලිම ban වෙනවා පුතේ අරක වගේම තමයි මේවා හරියට කරේ නැත්නම් කෙලිම account ban කරලා දානවා. ආයි වාට login වෙනවත් බෑ. ඒකෙන් ඉන්ටර්වියු කරනවත් බැරි වෙනවා ban කරනවා. ඒවා හදන්නත් බෑ. සල්ලි උතර තිබ්බත් දන්නේ අපේ clear වෙච්ච නැත්නම් නම් හදන එක හරිම අමාරුයි. එතකොට ඒක නිසා අපි ඒව ගැන අනිවාර්යයෙන් මේගොල්ලෝ කියන rules and policies ගැන අනිවාර්යෙන් දැකලා තියෙන්න ඕනේ. දැනගෙන ඉන්න ඕනේ. මේවා කරොත් අනිවාර්යෙන් ban වෙනවා. ඒක නිසා මේවා දේවල් කරන්න ඕනේ නැහැ. මේක ඇතුළේ තියෙන එක දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඒවා නොකරන්න ඕන අපි අනිවාර්යෙන් ඒ rules and policies ගැන වාට කියා දෙනවා. ඊළඟට ෆයිබර් ගිණුමක් හදාගන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා වගේමයි. හරි. ඊළඟට ගිග් එකක් හදාගන්නේ කොහොමද? ගිග් එක කියන්නේ අපි දැන් සෙල් කරන බාන්නේ දැන් ඉස්සෙල්ලා විදිහට YouTube thumbnail එකක් පෙන්නේ. මම දැන් YouTube thumbnail හදනවා. ඒක ගිග් කියන්නේ මේක. මින් අර කටියට තේරෙන්නේ. හරි මේ බාන්නේ තමයි අපි කියනවා ගිග් එක කියලා. ඒක හදන්න හැටි ඒ වගේ දේවල් කතා කරනවා. ඊළඟට ඕඩ් එකක් ලැබුණාම මේක පොඩ්ඩයින. හරි. ඊළඟට අපි කතා කරනවා PayPal එක සම්බන්ධ කරලා ගිහින් වෙරිෆයි කරගන්නවා. ඊළඟට ගිග් එකක් ප්‍රොමෝට් කරන ආකාරය. හරි රේටින් වැඩි කරගැනීම. හැම එකේම මම අර ඉස්සෙල්ලා කතාවම තමයි මෙතන කියන්නේ. ඒක හැම එකේම දින එක තමයි ප්‍රොමෝට් කරන්න ඕනේ. දැන් මේකේ ගොඩක් කට්ටිය YouTube thumbnail කිව්වොත් එම ගොඩාක් ඒවා කියලා 100 200ක් එනවා. 100 200 නෙවෙයි 1000 15000 විතරයි. 10000 විතරයි. හැබැයි ඒ අතරේ අපේ කර ලිස්ට් වලින් මුදටම ගන්න කොහොමද කියන ක්‍රම ප්‍රොමෝට් කරනවා කියලා කියන්නේ. ඊළඟට රේටින් වැඩි කරගන්නේ කොහොමද කියලා. අර eBay එකේ කතාවම. හරි ඕඩර් එකක් ලැබුණාම අපි කරන්න ඕනේ මොකද්ද? දැන් ඒගොල්ලෝ අපිට ඕඩර් එක එවන්නේ කොහොමද? ඒවාට පෙන්නනවා. මෙන්න මේ විදිහට ඕඩර් එක ආවම අපි ඒකට කරන්න ඕනේ මොකද? එයා විස්තරය එවනවා. මට ඕනේ මෙන්න මේක කරන්න. මේකට මොකද්ද කරන්න ඕනේ කියන එක. එයා කිව්වා අපි කොහොමද මේ වැඩේ කරන්නේ? ඊට පස්සේ එයාට ඒවා ඩිලිවර් කරන්නේ කොහොමද? ඊට පස්සේ එයාගෙන් වැඩේ වලම සල්ලි ගන්නේ කොහොමද කියන එක මේකේ තීරණය වෙනවා. මේක අපි වැඩේ වලම සල්ලි ගන්නවා කියන්නේ මේ වැඩේ කෙලින්ම ඒගොල්ලෝ වැඩ බාර දෙනකොටම සල්ලි දෙනවා. මේ ෆයිබර් කියන account එකට එයා දුන්නත් පස්සේ වැඩි ඉවර කරලා ඩිලිවර් කරාම ෆයිබර් එකෙන් අපිට සල්ලි ගෙවනවා. හරි ඒගොල්ලෝ කමිෂන් එක අඩු කරලා ඒ වගේ නේ. ඊළඟට account restriction ban මේ වළක්ව ගන්න හැටි SEO market research කරන හැටි මොනවද වැඩිපුර හොඳට විකුණන්න පුළුවන් වගේ දේවල් හරි මුදල් pay out කරගන්න දේවල් ගැන තියෙනවා. ඔය ඉස්සෙල්ලා වගේ lifetime support එකක් තියෙනවා මේකේ අපේ group තුල ඇතුළේදී. මේකෙදි තරම් දියමයි. ඒ හැමදේම අපේ group එකට ඔයා හදන ගිග් එක ප්‍රොමෝට් කරනවා. ඒවට ලයික් එකක් දානවා. ඒ වගේ දේවල් කරාම ඒවා view කරලා බලුවම ඉතාලම මේක උඩට යනවා. හරි ඒ වගේ දේවල් අපි මේක ඇතුළතදී කරනවා. ඊළඟට දැන් හිතන්න ඔයාට දක්ෂතාවයක් නැහැ කියලා. හරි ඔයාට දක්ෂතාවයක් නැහැ. එතකොට ඒකට කරන්න තව එකක් තියෙනවා දක්ෂතාවයේ තියෙන කට්ටිය ඉන්නවනේ. අන්න ඒක තියෙනවා මේ Fiverr affiliate program කියන එක. හරි ඒ කියන්නේ දැන් අපි අර ඉස්සෙල්ලා බලපු අර හිරියනේ YouTube thumbnail එකක් හොය කියලා. නේද? YouTube thumbnail එකක් හදපු කෙනානේ. අන්න එයාගේ දැන් මෙන්න මෙයා කියලා හිතන්න මෙයා මේ වරගන්නක් තියෙනවනේ. උන දැන් මෙයා දැක්කත් ගන්නවා. දැන් මෙයාගේ යනවත් වැඩි.
අපි මොකද කරන්නේ මෙයාගේ මේ gig එක copy කරලා දැන් මේකේ තියෙන link එක මේ share කරන කරන් මේ share කරන link එක අරගෙන මේක වාගේ WhatsApp එකේ වෙන්න පුළුවන් Facebook එකේ වෙන්න පුළුවන් කොහේ හරි කමක් නැහැ. අපි වත් කරන හැටි කියලා දෙනවා කොහෙද කරන්න ඕන කියලා. හරි මේක අපි share කරනවා. මේක share කරන්නේ කියන්නේ ලංකාවේ ඇද්දි උක ඇමරිකාවේ කට්ටියට Facebook group වල හරි ඒ වගේ share කරලා ඒ කියන්නේ ෆයිල් ඇප්ලිකේට් එක අපි රෙජිස්ටර් වෙලා ඒ වගේ දේවල් කරලා share කරලා මෙයාට අපි සේල් එකක් කරන් දෙනවා කියලා හිතන්න. හරි යාගේ $5ක සේල් එකක් කරන් දුන්නාම ඒකෙන් 100ට ටිකක් ඒ කියන්නේ 30ක් විතර වගේ මුදල් ප්‍රමාණයක් අපිට කොමිස් එකක් අය කරගන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ එයාට අපි එයාගේ වෙන කාගෙද මේක ඉන්නවනේ හොඳට සල්ලි හම්බ කරන කියන්නේ හොඳට රේටින් තියෙන කටි අන්න ඒගොල්ලෝ ටිකක් කරගෙන අපි ඒවා අපේ තැන් වල ගෲප්ස් වල දාලා ප්‍රොමෝට් කරනවා. ඒ ඔයාගේ ලින්ක් එක හරහා දීලා මෙයා බයි කරොත් එම කවුරු හරි බය කෙනෙක් ඒ කියන්නේ උට දැන් හිතන්නකෝ මේක අපි කොහොමද ෂෙයා කරලා තියෙනකොට ෆයිල් ගැන දන්නේ නැති කෙනෙක් හරි ගන්න කෙනෙක් හරි මුකික් හරි කමන්නේ ඇවිල්ලා මෙයාගේ බඩුව ෆයිල් එකට આવත් ෆයිල් එකට ආදායමක් කරනවානේ එතකොට ඒ ආදායමෙන් 130ක ප්‍රමාණය අපිට ගෙවනවා. අන්න ඒක තමයි ෆයිල් ඇප්ලිකේට් කියලා කියන්නේ. ඒක මේක දන්නේ නැති ඕනි කෙනෙක්ට කරලා කියන්න පුළුවන්. මෙන්න මේවා නිකන් හිතන්න මෙන්න මේවා මොනවද? මේ ඔයා නිදන් හිටියත් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රම. ඒ කියන්නේ ඔයා මේක තැන් වල groups වල එක වෙබ්සයිට්ස් වල ඒ වගේ හැමතැනම දාලා තියෙනවා කියලා හිතන්න මේකෙන් ඔයා දානවා ඉන්න ගමන් 10000ක් විතර දාලා තියෙනවා. මේකේ 10000ක් විතර තැන් වල දාලා තියෙනවා. නිකන් මෙහෙම හිතන්න මම මේ කරන්න පුළුවන් එක තැනක් වාර විතරක් දැන් කියනවා. YouTube videos වල කමෙන්ට් කරන්න පුළුවන්. හරි මම මේ කරන්න පුළුවන් එකක් තැනක් ඔයාලට ගියේ අපිට මේ YouTube වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ප්ලෑන් නම් YouTube වීඩියෝ එකක් ගැන තියෙනවා. එතකොට ප්ලෑන් නම් එකක් ගියක් හදන හැටි ගන්න බලන වීඩියෝ එකක් තියෙනවා. ඔන්න දැන් YouTube එකේ. ඒක බලන්න ගියක් හදන්න ආසාවෙන් ඉන්න කට්ටිය. එතකොට අපි මොකද කරන්නේ? අපිට පුළුවන් නම් මේ Fiverr එකට ගිහිල්ලා ගෙවල් වල ප්ලෑන් නම් දෙන කෙනෙක්ගේ උඹ රේටින් දෙන කෙනෙක්ගේ මොකද්ද? ඒගොල්ලන්ගේ තියෙන gig එක අපි කරලා අපේ කමෙන්ට් එකක් විදිහට දාලා තියෙන්නේ නේද? සාමාන්‍යයෙන් මම වීඩියෝ එකක් බලන කෙනෙක් ඕගොල්ලෝ දන්න ඇති කමෙන්ට් එකම චුටක් කියලා බලනවනේ. එතකොට ඔයාගේ කමෙන්ට් එක දැකලා ඒ Fiverr site එකට ඇවිල්ලා පොඩි විස්තරයකට එක්ක දාලා තියෙනවා. හරි. ඒ Fiverr site එකට ඇවිල්ලා ඔයාගේ වීඩියෝ එක මේ ඒකෙන් යාගෙන් බයි කරොත් මට දැන් මේක මොකද්ද බයි කරන්න ඕනේ කියලා කියන බයි කරා කියන්නේ ප්ලෑන් එකක් ගන්න අඳගත්තා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අර වගේ ගේපු ගානේ 130ක විතර කමිෂන් එකක් ඔයාලට හම්බ වෙනවා. හරි. ෆයිල් එකේ ආදායමෙන් 130ක විතර කමිෂන් එකක් ඔයාලට හම්බ වෙනවා. අන්න ඒ වගේ ඔයා නිකන් මේ ලින්ක්ස් 10000ක් විතර දාලා තිබ්බොත් එම අනිවාර්යෙන්ම නෝනෙ අනිවාර්යෙන්ම ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ නමුත් අර මං කියේ කම්මැලි නැතුව ඔයා ලින්ක්ස් 10000ක් විතර ඔයාලට කොපි කරලා තියාගන්න පුළුවන් නම් කොහේ හරි කොපි කරලා YouTube වීඩියෝ එක දාලා තිබ්බම YouTube වීඩියෝ නොබලා ඉන්නේ නැනේ. ඔක හැමදාම බලනවා. අවුරුදු කෙනෙක් කෙනෙක් හරි ඇවිල්ලා බලනවා. නේද? මොනවා හරි page එකකට කොපි කරලා තියන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි තැන්වල තව එකක් තියනවා කරන්න පුළුවන්. දැන් දේවල් ඒවා ප්‍රොමෝට් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ දේවල් වලට කියා දෙනවා. මම අර දැන් එකක් විතරයි යාට කියන්නේ. අන්න ඒ වගේ දේවල් කරලා පිට නිදාගෙන හිටියත් ආදායම් මාර්ගයක් ඔයා ආදායම් උපයන්න අවස්ථාවක මේ Fiverr affiliate කියන එක ඇතුළේ තියෙනවා. අපිට දක්ෂතාවයක් නැති වුණොත් අපිට කමිෂන් හොයාගැනීමේ හැකියාව මේ Fiverr affiliate කියන එක හරහා අපිට ලබා දීලා තියෙනවා. ඒක මේ හොර සයිට් එකක නෙවෙයි Fiverr එකෙන්ම කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඒගොල්ලන්ටත් පිටින් කස්ටමර්ලා ආවම ආදායම හම්බෙනවා. මේ වගේ දේවල් කරන හන්ද තමයි මොකද වෙලා තියෙන්නේ Fiverr දියුණු වෙන්නේ. හැමදාම යන්නේ ඒගොල්ලන්ගේ මේක යවනවනේ. ලෝකෙ වටේ ඒක ක්‍රමවලින් ඒගොල්ලෝ යනවා. ඒකින්ම තමයි මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ මේ තරම මේ දියුණුවටපත් වෙන්නේ. අන්න එතකොට ඒක ගැන අපි සම්පූර්ණයෙන් වාට කියා දෙනවා. ඒතකොට පාඨමාලා තුල Fiverr affiliate ගිණුමක් හදන්න කොහොමද කියලා කියා දෙනවා. හරි. ඊළඟට PayPal එක සම්බන්ධ කරලා ගිණුම verify කරගන්න. නිවැරදිව gig එකක් ප්‍රොමෝට් කරන ආකාරය ගැන කියා දෙනවා. මම දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ එකක් විතරයි. ඊළඟ රේටින් ගන්න, sales වැඩි කරගන්න කොහොමද, publish කරගන්නේ කොහොමද? මේ account මේකේ තියෙනවා අර වගේ account restrict කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. SEO market මුදල් payout කරන්නේ කොහොමද? මේ වගේ දේවල් වල
ලයිෆ්ස්ටයිල් සපෝට් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔන්න අපි කියලා දෙනවා. ඔය ටික තමයි අපි පාඨමාලා ඇතුලේ කියා දෙන්නේ. දවස් 8ක පාඨමාලාවක් තියෙනවා. එතකොට ඕගොල්ලන්ට මේ වගේ පාඨමාලාවකට සම්බන්ධ වෙලා ඔයාට ලැබෙන්නේ මොනවද කියන පිළිබඳව ඔයාලට දැන් අවබෝධයක් ලැබෙන්නේ. ඔයාට මම කියා දුන්න හැමදේම YouTube එකේ සර්ච් කරලා බලුවොත් ඔයාට මොකද්ද? ඔයාට අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? මම කියන්නේ මේ මම කියන දේවල් ඉගෙන ගන්න සේරම කරන්න පුළුවන්. හැබැයි ඔයාට මේ වගේ අපි වගේ දෙනවගේ සපෝට් එකක් ගන්න බැරි වෙනවා. මේ පාඨමාලාව කරනකොට අපි අනිවාර්යෙන් පාඨමාලාව ඉවර වුණා කියලා එහෙම නැහැ. ඔයාට මුදල් හොයනකම අපි සපෝට් එක දෙනවා. මොකද ඕගොල්ලෝ අපි වටනවා පුතේ. ඕගොල්ලෝ වටනවා කියන්නේ ඕගොල්ලෝ හරහා අපේ දේවල් ප්‍රොමෝට් කරගන්න පුළුවන්. ඔව් අපි නිබඳ දේවල් සමහරවිට ඕගොල්ලෝ අපිට කියන්න පුළුවන්. අපිට ඕගොල්ලෝ වටින සම්පතක් ඒකින්ද අපේ ගෲප් වල සල්ලි කියලා ඉන්න කට්ටිය අනිවාර්යෙන් අපේ ගෲප් තියාගෙන ඒ කට්ටියත් එක්ක අපි සම්බන්ධයි ඉන්න. මග හවදා නැහැ කවුරු. හරි ඕනෑම ප්‍රශ්නයකට ඕන ඒ කියන්නේ අපිත් එක්ක සම්බන්ධයි ඉන්න එක ඕගොල්ලන්ටවත් වගලක් නෝනේ අපිටත් වටනවා ඕගොල්ලෝ. හරි අපේ දා ප්‍රොමෝට් කරගන්න පුළුවන් ඕගොල්ලෝ හරහා ගන්න තියෙනවා. ඒක හැමෝටම අර කියන්නේ මොනවද සිම්බයොටික් රිලේෂන්ෂිප් එකක් තමයි අපි හදාගන්න තියෙන්නේ මේ ගෲප් එක තුළදී. හැමෝටම ප්‍රොජෙක්ට් එක විදිහට තමයි මේ ගෲප් එක ක්‍රියේට් කරලා වැඩ පිළිවෙල සකස් කරලා තියෙන්නේ. ඒකට ඕගොල්ලෝ දේවල් ප්‍රොමෝට් කරගන්න පුළුවන්. ඔයා මේ රුපියල් 5000ක් දිනුවා කියලා අපිට අය කරගන්නේ මේ කෝස් එක කරන දවස් 8ට විතරක් නෙමෙයි. ඊළඟ කෝස් එක දවස් 8ක් පැය දෙක ගානේ කරා. ඔයාගේ සාමාන්‍යයෙන් දවසකට රුපියල් 700 වගේ මුදලක් තමයි අය වෙන්නේ දවසකට. හරි. නමුත් මේ වගේ කෝස් එකක් සාමාන්‍යයෙන් මේ වෙනකොට මාකට් එකේ මම දන්නවා 10000යි 15000යි 25000යි වගේ ගණන් වල තමයි කරන්නේ. නමුත් අපි මේක කරනකොට ගොඩාක් පිරිසක් අපි හරහා සම්බන්ධ වෙනවා. අපි ඔන්ලයින් කරන නිසා ඒක එතකොට අපිට ආදායම් පිළිබඳ ගැටලුවක් නැහැ. අපිත් මේ හා සම්බන්ධව වැඩ කරනවා. ඕගොල්ලෝ විතරක් නෙවෙයි අපිටත් මේ වගේ accounts යාගෙන අපි drop shipping කරනවා, fiber කරනවා. ඒ හැමදේම කරන ගමන් තමයි අපි ඉන්න අපේ team එකක් තියෙනවා. ඒකට අපි ඒ අලුත් දේවල් හැම වෙලේම අත්දකින්නවා. අපේ account එක බෑන්න අපි දැනගෙන තමයි කරන්නේ. එතකොට ඔන්න ඕගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා එතකොට වැඩ කරනකොට අර කියන විශේෂතා ටික හම්බෙනවා. මොනවද ඒ කියන විශේෂතා වන් කියනවා ඇති සපෝට් එක තමයි මෙතන දෙන්නේ ප්‍රධාන වැදගත් දේ. නැත්තම් මේ ටික වල අනිවාර්යෙන් මොකද දන්නවා ඔය කෙනෙක්ට මේ ඉන්ටර්නෙට් එක බලලා මේ ටික ඉගෙන ගන්න හැකියාව තියෙනවා. අපි කියන්නේ ඉන්දියාවම සමහරට ඉන්ටර්නෙට් එකේ ඉරත්තලා හොඳට කියා දෙන්න පුළුවන්. හරි මේ වගේ වීඩියෝස් ඉන්න අපි දන්නවා. අපි නොදන්න කාරණොත් ඒ වගේ ඉන්ටර්නෙට් වීඩියෝ බලලා හරි අපි පිටරක් ආයේ වීඩියෝස් බලලා ඒක කරලා තමයි අපි මේක කරන්නේ. අපි මේවා දෙගත්තේ වෙන කොහෙවත් නෙමෙයි. අපි අත්දැකීම් වලින් සහ වීඩියෝස් බලලා ඒ දේවල් වලට හොයාගන්න දේවල් තමයි ඔයගොල්ලන්ට ෂෙයාර් කරගෙන පෝස්ට් කරලා ඔයගොල්ලෝ ගොඩ දාගෙන අපි මේවා කරලා සාලි හම්බ කරපු නිසා තමයි ඔයගොල්ලන්ට කියා දෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ලැබෙනවා අනිවාර්යයෙන් මේ සපෝට් එක මේක වැඩේ අනිවාර්යයෙන්ම මුදල් හම්බ ගන්න පුළුවන් කියන ගැරන්ටි එක අපි 100%ක්ම ලබා දෙනවා. ඔයගොල්ලන්ගේ ඒ වැය කරන රුපියල් 5000ක පුංචි මුදලයි අපි ඒගොල්ලෝ අපෙන් සපෝට් එක ඉල්ලන තාක් කරලා අපි සපෝට් එක දෙන්න බැඳිලා ඉන්නවා. හරි ඒක තමයි විශේෂත්වය වෙන්නේ. ඊළඟට පාඨමාලා පවත්වන්නේ මේ ටික මම දාලා තියෙනවා ඔයගොල්ලන්ගේ Zoom වලින් තමයි පාඨමාලාව තියෙන්නේ. ඒ වගේම සෑම දේ මේ එක වීඩියෝ එකක් ඔයාලා දානවා. ඒ කියන්නේ දැන් අපිට මේ ඔන්ලයින් පාඩයක් කරනකොට බැලලා හරි පැහැදිලිව ඇහෙන්නේ නැත්නම් ඔයාලට මොන හරි දෙයක් ඇහුන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මොකද්ද කරන්න අපේ වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එක අපේ group එකට හැමදාම දානවා. එදා කරන වීඩියෝ එකට බලලා ඒක දැනගන්න පුළුවන්. ඒ වගේම මේ group එකේ ඔයාලට මැසේජ් කරන්න දැන් අපේ දැන් තියෙන group එකේ මැසේජ් කරන්න අවස්ථාවක් දීලා නැහැ. ඒත් ඊළඟට paid group එකේදී premium group එකේදී ඔයාලට මැසේජ් කරන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. ඒකට අර ඕන ප්‍රශ්නයක් එතනදී අහන්න පුළුවන්. අපිට කෝල් කරලා අහන්න පුළුවන්. ඒකට ඒක අනිවාර්යෙන් නැතිවක් වෙන්නේ නැති වෙන විදිහ තමයි අපි ඔන්න ඒ වැඩේ කරලා තියෙන්නේ. ඊළඟට පාඨමාලාව විතර සතියක දවස් දෙක ගන්න තියෙනවා. ටයිම් ටේබල් එක මම මෙතනින් පස්සේ දානවා. මේක ඉරිච්ච ගමන් ටයිම් ටේබල් එක දානවා, රෙකෝඩින් එක දානවා. ගෲප් එකට රෙකෝඩින් එක ලන්ච් එකේ වෙලාවක් යනවා. මොකද ඔන්ලයින් නෙමෙයි අප්ලෝඩ් කරන්නේ YouTube එකට අප්ලෝඩ් කරලා තමයි දාන්නේ.
YouTube එක අප්ලෝඩ් වෙන ටිකක් යනවා. අර මේ Zoom එකේ මොකක් හරි කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් කළා ගොඩක් සම්බන්ධ අමාරුයි. පාත්මාරාට ඔය මෙසේජ් එකවල තියෙනවා සිග්නල් පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මට. ඒකින්ද මම කම්පියුටර් එකේ රෙකෝඩ් කරේ. එතකොට ඔන්න ඒක මම ඔයගොල්ලන්ට දානවා. ඊට පස්සේ සතිය දින දෙකක් පැවැත්වෙනවා. ටයිම් ටේබල් එක පටන් ගන්න ලබන 8 වෙනි අඟහරුවාදා රාත්‍රී 8ට පටන් ගන්නවා කෝස් එක පළවෙනි එක. එතකොට එතනින් එහාට අඟහරුවාදා තියෙනවා සිකුරාදා තියෙනවා. ආයි අඟහරුවාදා සිකුරාදා අඟහරුවාදා සිකුරාදා. ඒ වගේ තමයි දවස් 7ක් යන්නේ. දවස් 7ෙන් ඉවරලා හරි අපිට ඉවර කරගන්න බැරි වුණත් එන්න මොකද අපි මේක තව දවස් දෙකක් හරි කරනවා. ඒක ගැටලුවක් නැහැ. ඊළඟට සම්පූර්ණ පාඨමාලාව සඳහා අපි 5000ක මුදලක් අය කරනවා කියලා ඔයාලා දන්නවා. ඒක ලබන අඟහරුවාදා 6ට පෙර ඔයගොල්ලෝ බැංක් එකකට දාන්න ඕනේ. කමර්ෂල් බැංක් එකට හරිය BFC එකට හරියට දාන්න හැකියාව තියෙනවා මුදල. එතකොට ඒක දැම්මම ඔයාව ජොයින් කරනවා අපේ අලුත් ගෲප් එකට. දාලා රිසිට් එක එවන්න. ඔයාගේ ෆෝන් නම්බර් එක හැදිර රිසිට් එකේ සඳහන් කරන්න. ඔන්ලයින් පේමන්ට් කරනවා නම් ඔයාලට පුළුවන් අර මොනවා රීමාක්ස් කියන ඒවාට ඒක දාන්න. මොකද ATM එකේ CDL එකෙන් සම්පර්ක කරනකොට රීමාක්ස් වලට ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්න පුළුවන්. හරි. ඊබ් පේමන්ට් කියලා දාලා ඊළඟ පේමන්ට් කියන එක එහෙම කරලා එවන්න. ඔයාගේ අංකේ ෆෝන් නම්බරේ අනිවාර්යෙන් ෆොටෝ එකේ වන්දි අනිවාර්යෙන් ෆෝන් නම්බර් එක දාන්න. මොකද වෙන නම්බර් වලින් වන්න අනමනන් කරන අය ඉන්නවා ගෲප් වලට දාන අය ඉන්නවා. ගෲප් වලට නෙමෙයි අර අපේ කියන නම්බර් එක දාන්න. හරි. ඒක දාන්නකොට එතකොට ඔන්න ඒක කරන්නෙමයි. ඊළඟට ප්‍රීමියම් ස්ටුඩන්ට් ගෲප් එකේ මේක මම දැම්මා. ඒ ස්ටුඩන්ට් ගෲප් එකේදී සේවන ලින්ක් ගන්න ඒකට. ඊළඟට ඔයාලට මෙසේජ් කරන්න අවස්ථාවක් ලබා දෙනවා ගෲප් එක ඇතුළේදී. ඊළඟ සපෝට් ටීම් එකක් අපේ ඉන්නවා. මම ඇතුළත් සපෝට් ටීම් එකක් ආව ඉන්නවා 4 දෙනෙක්. ඒ 4 දෙනාට තිනවා ඕන කෙනෙක්ට අපි 4 දෙනාම ඒ ගෲප් එකට දාන මෙසේජ් එකට ඕන කෙනෙක් රිප්ලයි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම රිප්ලයි හම්බ වෙනවා ඔයාලට. උදෑසන 8 තියෙන රාත්‍රී 10 වෙනකන් අපි ඕනේ ප්‍රශ්න කරු තුනක් රාත් 10න් පස්සේ බොහෝ වෙලාවට අපි උත්තර හප්පයන්නේ නැහැ. ඒ සහාය ලබා ගන්න පුළුවන්. එතකොට මේ අපි බන්ධනයට අමතරව තව මොන හරි දේවල් අපිට දැනගන්න හම්බුනොත් තව ටිප්ස් තියෙන පුළුවන්, අප්ඩේට් තියෙන පුළුවන්. ඔය මොන හරි දේවල් දැනගන්න හම්බුනොත් අපි අනිවාර්යයෙන් අඛණ්ඩව මේ ගෲප් එකට දානවා. ඒ වගේ පොලිසිස් වෙනස් වෙනවා. ඉති ගමන් YouTube එකේ එතකොට මොනවාරි දේවල් හැම එකේ පොලිසිස් වෙනස් කරනවා. රූල්ස් වෙනස් කරනවා. මේ වගේ දේවල් පිළිබඳව අඛණ්ඩව දැනුවත් කරනවා. ඕගොල්ලෝ ගෲප් එකේ ඉන්න තාක් කාලයක් අඛණ්ඩව දැනුවත් කරනවා. ඊළඟට අර මම කිව්ව කතාව වෙනවා. සිසුන් කට්ටියම එක්කව කරගෙන එකිනෙකාට උදව් කරගෙන මේ අන්තර්ජාලයේ සාර්ථක වෙන්න අපි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒක මම දැන් පැහැදිලි කරන්නේ. එතන ඉහළට මම වාට පැහැදිලි කරන්න අපි වැඩේ කරනකොට කොහොමද මේකේ ඉගිරක් කරලා කොහොමද මේක ප්‍රොමෝට් කරගන්නේ. මේ වගේ දේවල් අපි අතරේ අපි සහයෝගයෙන් වැඩ කරගත්තොත් අපිට මේක ගොඩ යන්න පුළුවන්. හරි. මේක සහයෝගය අනිවාර්යයෙන් එකිනෙකා අතර අවශ්‍යතාවය තියෙනවා. නැත්නම් අපේම account එකට අපි ගිහින් ලයිව් දාගත්තට එහෙම වැඩක් නැහැ. මේ තැන් වල ලංකාව රැන්ඩම් වෙන්නේ. දැන් මේක වැඩ කරන්නේ ලංකාව පුරාම රැන්ඩම් කට්ටිය නේද? ඒක කන්නඩ වෙන්න පුළුවන්, ඒක පුල්නර වෙන්න පුළුවන්, ඒක කොළඹ වෙන්න පුළුවන්, ගාල්ල මාතර වෙන්න පුළුවන් නේද? නුවරපැත්ත වෙන්න පුළුවන්. එක පළාතල කට්ටිය මේක ඉන්නවා. එතකොට ඒ වගේ කරනවා රැන්ඩම් වෙනවා මේවා. කවුරු කීයක් කරලා කික් කරාව දෙන්නේ නැහැ. ඒකෝද ඔයගොල්ලෝ Facebook එකේ ගොඩක් ෂෙයාර් කරලා සපෝට් එකක් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ page වල තියෙන සපෝට් එක දෙනවා. අන්න ඒ වගේ පොඩි හැමෝටම chance එකක් තියෙනවා මේක ඇතුලේ ගොඩ යන්න. තමම මේක සුදුද දානවා. ඒ විදිහට තමයි අපේ වැඩේ කරන්නේ. එතකොට දැන් මම කිව්වා වගේම තව මේ ප්‍රීමියම් ගෲප් එකට සම්බන්ධ වෙන කට්ටියටම හම්බෙනවා පුතේ මම දෙනවා මේවා නොඹලේ ළඟ තියෙන පොත්. මේවා අන්තර්ජාලයෙන් මම අමාරුවෙන් හොයාගත්ත පොත් වගේ. මේකෙදි තියෙනවා මාතෘකා 34ක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ. බලන්න Adobe Photoshop ගැන තියෙනවා, Adsense affiliate marketing, තව ගොඩක් දේවල් තියෙනවා. මේක dark web, drop shipping, ඒ වගේ දේවල් ගැන ගොඩක් විස්තර තියෙනවා. ඒ කියන්නේ මේකේ දෙකක් වෙන එකක් නෙමෙයි තියෙන්නේ. බලන්න මම මේ ඔයාලට ඒ පොත් සෙට් එක නිකන් පොත් සෙට් එකක් කියලා හිතන්න එපා. හරි.
ඔතම එකක් දෙකක් නිකන් පෙන්නන්න මේ තියෙන ඕගොල්ලන් දෙන ෆොටෝ සෙට් එක දැන් Adobe Photoshop කියලා ගත්තොත් Photoshop එක ඇස්සේ තියෙනවා ගොඩක් තව ෆොටෝ සෙට් එකක් මේ සේරම සිංහලෙන් ලියවිච්ච හරි බලන්න පිටු 67ක් තියෙනවා මේ වගේ සම්පූර්ණ ටූල්ස් ගැන කියාදීලා ඒ වගේ නිකන් හොඳ ගොඩාක් වටිනා ෆොටෝ සෙට් එකක් දැන් මේකේ බලවහම පිටු 67ක් තියෙනවා ඒ වගේ ඉගෙන ගන්න කෙනෙක්ට වටිනවා මේවා මම හරි කැමති කෙනෙක් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක කවුරු කෙනෙක් ලංකාවට මොන එකක් හරි කියනවා මම හරි කැමතියි මම ඒක එහෙම කරන ඕන කෙනෙකුට ලොකු සපෝට් එකක් දෙනවා ඒක අත්ගෙන හිටලා කරන එකක් තියෙනවා නමුත් මේ කෝස් එකට ශ්‍රී කරන්නේ නැතුව මේක කරන්නේ අපිට මේ වැය කරන කාලය වෙනුවෙන් අනිවාර්යයෙන් වටිනාකමක් තියෙන්න ඕනේ නැත්නම් අපි වැය කරන කාලෙදී අපේ වැඩ කරන්න ගත්තා නම් අපිට තව කීයක් හරි හොයාගන්න පුළුවන් නමුත් මේ වැය කරන කාලය අපිටත් වටිනාකමක් තියෙන ඕගොල්ලෝ දැන් මේ වැය කරන මේක එහෙම නැත්නම් මේ සම්පූර්ණ කෝස් එකට වැය කරන පැය 16ක් වගේ කාලය නෙමෙයි අපි වැය කරන්නේ පසු කාලිනව අපිට ඕගොල්ලන්ට උත්තර දෙන්න ගියාම ඒක අපි දන්නවා අත්දැකීමෙන් දන්නවා ඕගොල්ලෝ අහන ප්‍රශ්න උත්තර දෙන්න ගියාම ඒ ගොඩාක් කාලයක් වැය කරන්න වෙනවා ඒකට මේ රුපියල් 5000 ගත්ත වගේ නෙමෙයි ඒක ඉතින්දි අපේ වෙන වහන්සි අපි මෙසේජ් කරන්න ඕන උත්තර දෙන්න ඕනේ ඒ වගේ ගොඩාක් දේවල් අපි ඒක අනිවාර්යෙන් අපි කරනවා ඒක නිසා තමයි මේ වගේ මුදලක් අය කරලා මේ කරන්නේ නැත්තම් අපි හරි කැමති මේ හැමෝටම මොනවා හරි දෙයක් කරලා කවුරු හරි කෙනෙකුට යනවා අපි ඇත්තටම කැමති අපි කියන්නේ මම පෞද්ගලිකව කැමති ඒකෙන් තමයි මම අර කිව්වට අමතරව දැන් මේකෙදි බලන්න මේකේ YouTube ගැන කරක් නෙමෙයි මේකේ visual basic payable ගොඩක් දේවල් තියෙනවා මම office package එක පවා ලියත් තුන තව course කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් දේවල් අපේ course උත් තියෙනවා නමුත් මේකෙදි අපේ මේ වැඩසටහන් සම්බන්ධ වෙන කට්ටියට මම මේ ටික නොබිලේම ලබා දෙනවා හරි ඕක අපි හදපු පොරුත් තියෙනවා හැම දෙයක්ම තියෙනවා Facebook marketing ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා ඒ වගේ මේ group එකට දෙන්නලා ඉන්න කට්ටියට ඒ පොත් ටික අතරින් මේ වගේ මොනවා හරි දෙයක් තනින් කරගන්න පුළුවන් පොත් තුනක් අද නොබිලේ ලබා දෙනවා group එකට මම ඒක රිලීස් කරනවා කැමති කෙනෙක් එතකොට ඒක ගන්න ඒවා කියවන්න ඕගොල්ලෝ නිකන් ඉන්න වෙලාවට රෑ නිකන් ඉන්නලාට වගේ පොතක් අරගෙන ගිහින් මේවත් ගන්න පුළුවන් කම් තියෙනවා අපි ගන්න දේවල් වලට අමතරව හරි එතකොට මූලික වශයෙන් මට පාඨමාලාව ගැන කියන්න තියෙන්නේ පාඨමාලාව ගැන කියන්න තියෙන්නේ උච්චරයි මේ අද කරේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් එතකොට මේකෙදි ඕගොල්ලන්ට අපහැදිලි වෙන්න පුළුවන් සමහරට ඇහෙන්න තියෙන්න පුළුවන් කැඩිකඩි ඇහෙන්න අවස්ථාව වෙන්න පුළුවන් අද පොඩ්ඩක් සිගල් ඩ්‍රොප් එකක් තියෙන තැනක ඉඳන් තමයි මේ කරන්නේ ඒක අවුට්‍රේම් කියන එක කරන මොකක් හරි ප්‍රශ්නයක් නැත්නම් සිගල් ඩ්‍රොප් එකක් තියෙනවා එතකොට ඉදිරියේදී දුරට අනිවාර්යයෙන් මම හර ගන්නවා හරි ඊළඟට අනික් විශේෂ කාරණා තමයි ඕගොල්ලන් අනිවාර්යෙන් රෙකෝඩින් එකක් දාන්න නිසා ඒ ගැටලුවක් වෙන්නේ නැහැ මොනවා හරි ප්‍රශ්න දෙයක් තියෙනවා නම් ඔයාලට මගේ පෞද්ගලිකව මගේ අපේ group එකේ message එකක් දාලා අහන්න පුළුවන් අද උනත් පොඩි ගැටලුවක් තියෙනවා ඔයගලන්ට අහන්න පුළුවන් ඒ වගේම ලබන අඟහරුවාදා අවසානයේ කලින් සම්බන්ධ කට්ටිය ඉන්නවනේ සම්බන්ධ වෙන group එකට මොකද ඊට පස්සේ සම්බන්ධ වුණාම අපිට කරදර ඔයගලන්ට කරදරයි ඊට කලින් සම්බන්ධ වෙන්න අපි සතියක් ගානේ මේ course එක පටන් ගන්නවා එතකොට සතියක් ගානේ course එකක් පටන් ගන්නවා දැන් මේ වෙලාවේ සම්බන්ධ වෙන්න පුළුවන් කට්ටිය සම්බන්ධ වෙන්න අපේ තව course තියෙනවා ඔය ගැන විස්තර ඉස්සරහින් කතා කරමු අපි හම්බුනාම එහෙනම් මොනවා හරි ගැටලුවක් තියෙනවා ඔයගොල්ලෝ මා group එකට message එකක් දාන්න ඒ දේ තමයි group එකට ගෙවන්න ඕනේ account numbers ඒ වගේ දේවල් මම සේරම දානවා ඒ වගේ recording එක දානවා ඔයගොල්ලෝ ඒව බලලා එහෙනම් පාඨමාලාත් සම්බන්ධ වෙන්න හැමෝටම එහෙනම් සුබ නගරයක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම සාර්ථක වෙන්න සම්බන්ධ නොවුණා නැතා කියලා නෑ හැමෝටම මේකට සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ සම්බන්ධ වෙනවට කමන්නේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ මේකට සම්බන්ධ වෙලා කමන්නේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන් ඒකින්ද ඔයගොල්ලන්ට නෝ ආයිබෝන් කියලා මම මේ සම්මතයෙන් අවසන් කරනවා හැමෝටම ආයිබෝන්